Net FM Unlimited. අයිබෝන් සුබ සන්ධ්‍යාවක් සුපුරුදු බදාදා net fm unlimited දේශපාලන සංවාදය අපි ආරම්භ කරන්නේ මතන්නේ 2021 වචනේ අර්ථයෙන්ම අභියෝගාත්මක වසරක් අපිට රටට ලෝකයට මතන්නේ ඒ වසර පහු කරලා අලුත් නව වසරකට පාය තියන්න දවස් කීපයක් ඉතුරු වෙලා තියෙන වෙලාවේ 2021 අවුරුද්දේ අන්තිම net fm unlimited වැඩසටහන මම පුද්ගලයෝ විදිහට කල්පනා කරොත් පුරවැසියෝ විදිහට කල්පනා කරොත් අපි දකිනවා ඕනෑම කාලයක අභියෝගයක් කියන්නේ අවස්ථාවක් අභියෝග අවස්ථාවන් බවට පත් කරගත්තු පිරිස් ඕනෑ තරම් රට තුලත් ඉන්නවා අපාතරත් ඉන්නවා ලෝකෙත් ඉන්නවා ඔබ උදාහරණ අහලා ඇති දැකලා ඇති එහෙම යහපත් බලාපොරොත්තුත් එක්ක 2022 වසර දෙස බලන අතරේ ඊට වපසරිය වටපිටාව සකස් කරන අපේ ජනතා නියෝජිතයින් ඒ වෙනුවෙන් මොන වගේ බලාපොරොත්තුවක්ද අපි ඉදිරියේ තබන්නේ කියලා අපි අන්ලිමිටඩ් වැඩසටහනේ හැමදාම සාකච්ඡා කරනවා සංවාදයට ලක් කරනවා විශේෂයෙන්ම රටක තාරුණ්‍ය කියලා කියන්නේ රටේ අනාගතය ඔවුන් කරන කියන දේවල් ගන්න තීන්දුව తీරන සකස් වෙන වටපිටාව ඔවුන් සවිමත් වෙන විදිහ රටක අනාගතයට බොහොම වටින නිසා අවුරුද්දේ අන්තිම වැඩසටහනට අපි ආරාධනා කළා මම හිතන්නේ රටේ තරුණ කටයුතු බහර ඇමතිතුමාට තරුණ හා ක්‍රීඩා ඇමතිතුමාත් එක්කම සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍යවරයා විදිහට කටයුතු කරන නාමල් රාජපක්ෂ ඇමතිතුමාට අයිබෝන් ඇමතිතුමා අයිබෝන් මනස ආරම්භයක් විදිහටම කතා කරොත් ඔබතුමා වගකීම දරන විෂය තරුණ විෂය තරුණයෝ පහුගිය කාලේ ටිකක් නොසතුටින් ඉන්නවා කියලා වාර්තා වුණා ඒ ගැන කතා කළා චිත්‍ර ඇඳපු තරුණයෝ දැන් කෝ පාස්පෝර්ට් පෝලිං වල අපිට දකින්න ඉන්නේ තරුණයෝ ඔවුන් රට අතෑරලා යන්නද මේ සූදානම් වෙන්නේ ජීවත් වෙන්න බැරි වටපිටාවක්ද තියෙන්නේ කියලා මම හිතන්නේ ඔවුන්ට උත්තර දෙන්න වගකීම සහිත ඇමතිතුමා ඔබ මොකද ඒ ගැන ඔබට හිතෙන්නේ මම හිතන්නේ මනෝජ් පහුගිය අවුරුදු දෙක කාල සීමාව මම ඊට කලින් දේශපාලන කාරණා ගැන කතා කරන්න යන්නේ නැහැ මොකද මගේ ක්‍රමය ඒක නෙවෙයි හැබැයි මම හිතන්නේ පහුගිය අවුරුදු දෙක කාල සීමාව එකහමාරක් හෝ දෙකක් කාල සීමාව ඉතාමත් අභියෝගාත්මක කාල සීමාවක්. මම හිතන්නේ අභියෝගයේ වැඩියෙන්ම දරුණේ මේ රටේ ළමා පරම්පරාවටයි තරුණයන්ටයි. මොකද මම එහෙම කියන්නේ COVID-19 වසංගතය කියන්නේ අපේ තාත්තලාගේ පරම්පරාවේවත් මුණ නොදීපු ගෝලීය වසංගතයක ප්‍රතිඵලයක්. නැත්නම් ගෝලීය වසංගතයක්. මම හිතන්නේ දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ මම වැරදි ඇති සමහර විට වැඩි හිටියන මම නිවැරදි කරන්න පුළුවන්. දෙවෙනි ලෝක යුද්ධයෙන් පස්සේ අපේ රට හෝ ලෝකයේ මුහුණ දාපු පළවෙනි ගෝලීය වසංගතය. මේ වසංගතයට මුහුණ දෙන ආකාරය පිළිබඳව ලෝකේ කවුරුත් දැනගෙන හිටියේ නැහැ. අපිට මතකයි මුලදී ලොක්ඩවුන් කියන එක තමයි පළවෙනිම තරුණයම පටන් ගත්තේ. Facebook එකේම පටන් ගත්තේ දැන් ලොක්ඩවුන් කරන්න ඇයි මෙහෙම කරන්නේ අපව මරන්න හදන්නේ දැන් ලොක්ඩවුන් කරන්න කියලා. ඉතින් ආණ්ඩුව ඒ වෙලාවේ ලොක්ඩවුන් කරා. අපි විතර නෙවෙයි එංගලන්තය, ප්‍රංශය, ජර්මනිය, ඉන්දියාව මේ හැම රටම කරා. හැබැයි කාලානුරූපව මේකට විසඳුමකුත් නැහැ. එන්නත එකම විසඳුම කිව්වට එන්නත හැදෙන්න ප්‍රශක්තිකරණයක් පමණයි එන්නතේ සනීප වෙන්නෙත් නැහැ. එමෙත හැදෙන එක වැඩක් වෙන්නෙත් නැහැ. ඉතින් මේ අභියෝග එක්ක මම හිතන්නේ වැඩිම බැටකෑවේ මේ රටේ ළමා පරම්පරාව සහ තරුණයන්. ඒ දෙන්න මේකට හිර වෙනකොට පැහැදිලිව දෙමව්පියන්ගේ ආතතිය මානසික පීඩනය වැඩි වෙනවා. ඒක තමයි ලෝක යථාර්ථය. ඉතින් මම හිතන්නේ මේ කාල සීමාව ඉතාමත් අභියෝගාත්මක කාල සීමාවක්. අපේ රටේ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට බාර ගන්න සිද්ධ වුණේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බාර දීපු රට නෙවෙයි. අපි බාර දෙනකොට අපි විරගිය ප්‍රතිශතයේ 6යි රට ආර්ථික වශයෙන් සංවර්ධනය වෙනවා ගෝලීය වශයෙන් අපි ලොකු තැනකට ආපු රටක්. හැබැයි කෙසේ වෙතත් ගෝඨාභය ජනාධිපතිතුමාට බාර ගන්න සිද්ධ වුණේ පාස්කෘත ප්‍රහාරයක් එක්ක ආර්ථික වශයෙන් ආඝාතයකට වැටගෙන යන ආරක්ෂාවතෙන් පල්ලෙහාට වැටිච්ච විරකී අනුපාතය කොහොමද 16%කට විතර වැඩි වෙලා තිබිච්ච රටක්. හැබැයි COVID-19 වසංගතයත් එක්ක 30% ඉක්මවා ගියා කියන එක තමයි මගේ පෞද්ගලික මතය. මොකද බොහෝ අයගේ රැකියාව හිමි වුණා. ඒ වගේම තමයි මනෝජ්ගේ අර ආරම්භයේදී කිව්වා වගේ මේ වසංගතය ඇතුලේ ගොඩ ගියපු ලොකු පිරිසකුත් ඉන්නවා. ව්‍යවසායකයෝ ඉන්නවා හැදිච්ච. අලුත් ව්‍යාපාරිකයෝ හැදුනා ලෝකෙම. අපේ රටෙත් ඒ වගේම ව්‍යවසායකයෝ හැදුනා. අපි දකිනවා දැන් ඩිජිටල් තාක්ෂණය හරහා ඩිජිටල් මාකට් එක ඇතුලේ ඩිජිටල් ටෙක්නොලොජි එක ඇතුලේ අලුත් ව්‍යවසායකයෝ බිහි වුණා. ගේමර්ස්ලා බිහි වුණා. ගේම් ගහලා සල්ලි හම්බ කරන අය හැදුනා. YouTubersලා හැදුනා. යොහානි වගේ තරුණ අය ග්ලෝබල් මාකට් එක ඇතුළට ගියා. ඉතින් මම හිතන්නේ මේකේ වැඩිම ආතතිය ඇති වුණේ මේ රටේ තරුණ පරම්පරාවට. ඉතින් අපි එක පැත්තකින් අපි ක්‍රීඩාව අනික් කාරණය ලෝකෙම ක්‍රීඩාවත් ලොක්ඩවුන් වුණා. හැබැයි අපි තමයි දකුණු ආසියාවේ පළවෙනි රට
LPL තරඟාවලිය හරහා මිට අවුරුද්දට කලින් පහුගිය එක ඉවර වුණා. දකුණු ආසියාවේ පළවෙනිට බබල් එකක ක්‍රීඩා කරන්න පටන් ගත්තේ. එතකොට ඉන්දියාවත් තමන්ගේ රටේ කරගන්න බැරුව මැද පෙරදිගට සහ අනෙකුත් රටවල් වලට ගිහපු කාලයක්. ඒ වගේම එන්නත් කරන්නේ අතිකව ජනාධිපතිතුමා පෞද්ගලිකව මැදිහත් වෙච්ච කාරණයක්. ඒක අපි පිළිගන්න ඕනේ කාරණේ. ලෝකයේ හැම රටකම එන්නත් කරන්නේ පිළිබඳව ලොකු අභියෝගයක ඉන්නකොට අපේ ජනාධිපතිතුමා එන්නත් ටික ගෙනාව විතරක් නෙවෙයි. තාමත් ඉක්මනට 98%කට ආසන්න ප්‍රමාණයකට දිය යුතුයි කියන අයට අද එන්නත් ටික ලබා දීලා තියෙනවා. ඉතින් මේ ගෝලීය අර්බුදය ඇතුළේ මම හිතන්නේ වැඩිම බැටකෑවේ මේ දෙපිරිස. ඉතින් අපි හැකිතාක් උත්සාහ කරනවා මෙයාගේ සාමාන්‍යකරණයට තමන්ගේ ජීවිතය රැගෙන එන්න. ඉතින් එදා චිත්‍ර ඇඳපු තරුණයා ජීවත් වෙච්ච පරිසරය නෙමෙයි අද තියෙන්නේ. මොකද ඒකට හේතුව එදා චිත්‍ර ඇඳ තරුණයාට කොවිඩ් වසංගතය තිබ්බේ නැහැ. මාස්ක් එකක් දාගෙන චිත්‍ර ඇඳින්න ඕනේ නැහැ. හැබැයි අද මාස්ක් එකක් දාගෙන එළියට යන්න ඕනේ. ඒ මාස්ක් එකක් දාගෙන හරි යන්න පුළුවන් උනේ එන්නත් කරණයක් දෙක. ඉතින් මේ තුල මම හිතන්නේ විශාල තරුණ අසහනයක් මානසික ආතතියක් අපේ රටේ වගේම ගෝලීය වශයෙන් ඉදි වෙලා තියෙනවා. තවත් පැත්තකින් මම හිතන්නේ මේ අතරේ අර බොරදියේ මාළු බාන පිරිසකුත් ඉන්නවා. මොකද මෙයා දන්නවා මේ රටේ ලෝකෙම තරුණ පරම්පරාව තමයි ආවේගශීලී. සහ තරුණ පරම්පරාව තමයි ලෝකෙම රටක් සංවර්ධනයක් කරනවා නම් ඒ රටේ තරුණයෝ ක්‍රියාශීලී වුණොත් රට සංවර්ධනය වෙනවා. ඒ වගේම තමයි රට විනාශ කරනවා නම් ඒ විනාශකාරී මාවතට තරුණයෝ ඇදගෙන යෑම තුළ රට විනාශ කරන්නත් පුළුවන්. අපේ රටේ උදාහරණ තියෙනවා 83. ඒක දකුණේ ක්‍රස්තවාදීද උතුරේ ක්‍රස්තවාදීද කියන එක නෙවෙයි. මේ දෙකේම මැරුණෙත් මරාගත්තෙත් මැරෙව්වෙත් තරුණයෝ. මේ ගොදුරුනේ තරුණයනේ. ඒ තරුණයාද වැඩිහිටියෝ වෙලා ඉන්නවා. ඒ වැඩිහිටියෝ ඒක අමතක කරලා සමහර විට තරුණයෝ නැවත වතාවක් එතනට යොමු කරන්න උත්සාහ කරන ඇත් ඉන්නවා. හැබැයි මේ තරුණයාගේ ක්‍රියාශීලීත්වය කොහොමද අපි පාවිච්චි කරන්නේ කියන කාරණේ තමයි ඊළඟ අභියෝගය. ඉතින් මම හිතන්නේ තරුණ අමාත්‍යාංශයේ විදිහට අපි විශ්වාස කරනවා. මෙවර අයවැයත් අපි ව්‍යවසායකත්වයට විශාල අවධානයක් යොමු කරලා තියෙනවා. අපේ දේශීය ව්‍යාපාරිකයෝ අපි හදන්න ඕනේ. තරුණ ව්‍යවසායකයෝ බඩ අපි පත් කරගන්න ඕනේ. එයාගෙත් අවශ්‍ය වෙළඳපොළ. ඒ වෙළඳපොළ කියන්නේ ඉස්සර වගේ සල්පිලක් දාලා බඩු විකුණන එක නෙවෙයි. දැන් අපි e-commerce platform අතර අන්තර්ජාලය හරහා cross border transactions වල නැත්නම් ජාත්‍යන්තර වෙළඳපොළට මේ තරුණයාගේ නිෂ්පාදන යොමු කරන්න ඕනේ. අලුත් කර්මාන්තශාලා අපේ රටට ගේන්න ඕනේ. ඒ සඳහා අපි මේ වෙනකොට වැඩපිළිවෙල ආරම්භ කරලා තියෙනවා. දැන් හම්බන්තොට ගත්තොත් මේ වෙනකොට සිමෙන්ති කර්මාන්තශාලාවක වැඩ අවසන් කරලා තියෙනවා. ටයර් ෆැක්ටරි එකේ වැඩ පටන් ගන්න තියෙනවා. ඩොලර් බිලියන ගානක ආයෝජන මේ වෙනකොට හම්බන්තොට දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වෙනවා. වගේම රටේ හැම තැනම කාර්මික විප්ලවය නැවත වතාවක් ආරම්භ කරන්න අපි කටයුතු කළා. තියෙනවා. තුන නව රැකී ආරක්ෂා උත්පාදනය කිරීම තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මම හිතන්නේ මනෝජ් මේ පහුගිය අවුරුද්ද විශාල අභියෝගයක්. ඔය තරුණයෝ රට යනවා කියන කාරණේ තියෙනවනේ. දැන් රට ගිහපු නම්බර්ස් බැලුවොත් අපි තවම ඉන්නේ තාමත් පිටිපස්සේ 2019ට වඩා. 2019 ගත්තොත් අපි පිටරට යවලා තියෙනවා 2.5කට ආසන්න ප්‍රමාණයක්. මේ අවුරුද්ද තාම 100කට ආසන්න ප්‍රමාණයක් රට ගිහිල්ලා තියෙන්නේ. එතකොට දැන් මේ තරුණයෝ රට අතහැරලා යනවා කිව්වම අපි අඩුම ගානේ මමත් අපේක්ෂා කරා 5,00,000ක්වත් රට ගිහිල්ලා ඇති කියලා. මේ බලනකොට රැකියාව වලට ගිහිල්ලා තියෙන 80000ක් ලක්ෂයක් ආසන්න ප්‍රමාණයක්. හැබැයි ඊට කොරෝනා වලට පෙර අපි 2,50,000ක් විතර පිටරට යවලා තිනවා. අපි ලබන අවුරුද්දේ උත්සාහ කරනවා මේක 3 ලක්ෂයකට ගෙනියන්න. ඒ කියන්නේ ඔය විග්‍රහය ඇතුලේ නාමල් ලැමතුමා තියනවාද තරුණයෝ කලකිරිලා නැහැ. තරුණයෝ එපා වෙලා රට ගිහිල්ලා නැහැ. ඔවුන් ගියේ ආවනම් කොවිඩ් කාලේ ආරක්ෂාව වෙනුවෙන් ඒ අය විතරයි ගියේ. සාමාන්‍ය යන ප්‍රමාණයටත් වඩා අඩු ප්‍රමාණයක් ගියේ. එහෙම තරුණයෝ අතර කලකිරීමක් නැහැ, බිඳවැටීමක් නැහැ කියලා කියන අදහසේ උත්තරය ඇතුලේ තියෙනවද නාමල් ලැමතුමා? නෑ මනෝජ්, මම ඒකේ පටන් ගත්තේ මේකේ වැඩිම අසහනට ලක්ුණේ දරුවෝයි තරුණයෝ. දරුවන්ට කතා කරොත් පාසල දැකපු නැති දරුවා ආද පාසලට යන්නේ දෙවෙනි වසරටනේ. එක වසරේ යන ළමයා තුන්වෙනි වසරට යන්නේ. ඒ අවුරුදු දෙකක් පාසල් නැහැ. ඉතින් ඒ ආවේගශීලත්, ඒ අසහනය, ඒ මානසික ආතතිය මේ රටේ හැම කෙනාටම තියෙනවා. ඒ හින්දා අද තරුණ පරම්පරාව අපේක්ෂා භංගත්වයට ලක් වෙලා තියෙනවා. ඉතින් ඒ හින්දා ආණ්ඩුවක් විදිහට මම හිතන්නේ අපිට තරුණ අමාත්‍යාංශය කියන්නේ හැමදාම මනෝජ් මේ හුදකලාව හැසිරෙන්න පුළුවන් අමාත්‍යාංශයක් නෙවෙයි. ඒක විදේශ අමාත්‍යාංශය, විදේශ රැකියා අමාත්‍යාංශය, අධ්‍යාපන අමාත්‍යාංශය, කම්කරු අමාත්‍යාංශය, අනිත් පැත්තෙන් ගියාම BOI එක සංචාරක අමාත්‍යාංශය, මේ හැම ආයතනයක් එකම ඒකාබද්ධව කටයුතු කළ යුතුයි. ඉතින් හින්දා මම හිතන්නේ ලංකාව විතරක් නෙවෙයි ලෝකෙම අද තරුණයාට විශාල මානසික ආතතියක් තියෙනවා වගේම අපේක්ෂා භංගත්වයක්. අනාගතේ පිළිබඳව පැහැදිලි දැක්මක් නැහැ. ඒ නැති වෙන්න හේතුව තමයි අද රට අපි අරිනවා කියනවා. අපි රට ඇරලා සංචාරකයෝ ගේන්න පටන් ගන්නකොට යුරෝපේ වහන්න පටන් ගන්නවා. ඒතකොට තරුණයාට අවකාශය ලැබුණත් ඔව් අද ජාත්‍යන්තර මාධ්‍යෝ දේශීය මාධ්‍ය දිහා බැලුවම ඔව් දකින්න නැවත වතාවක් කොරෝනා ව්‍යාප්තිය යුරෝපේ පටන් අරන්. ඒතර සංචාරක ව්‍යාපාරිනෝ නම් තරුණෙක් ඔහු බලනවා දැන් අද එනවා. හැබැයි ලබන මාසෙ මොකද්ද වෙන්නේ? ඒතර අපි දේශපාලනය කරන අය අපි ප්‍රතිපත්ති හදනවා.
අපි ලබන අවුරුද්දේ ස්පෝර්ට්ස් කැලෙන්ඩර් එක හදලා තිනවා. තරුණයාගේ වැඩපිළිවෙල, වෘත්තීය පුහුණුවෙන්, කාර්මික පුහුණුවෙන් අපි රැකියාව උත්පාදනය කරන්න ලක්ෂ 3ක් විදේශ රැකියාව වලට යවන්න වැඩපිළිවෙල හදලා තිනවා. හැබැයි අපේ ජොබ් මාකට් එකේ තියෙන රටක් වැහුවොත් ඒතර අපේ ටාගට් වලට අපිට යන්න බැරි වෙනවා. ඉතින් මේ හින්දා මම හිතන්නේ පැහැදිලිව රටේ තරුණයාගේ අසහනයක් තියෙනවා. ඔව්. ඔබ කිව්වා හරි. ඒ කියන්නේ අභියෝග රාශියක් ගෙවුණු කාලේ තියෙන ඔය අභියෝග වලට අපි මුහුණ දුන්නා. නමුත් තරුණයෝ බලාපොරොත්තු වෙච්ච තව කාරණා ටිකක් තියෙනවා. ඒවා බිඳ වැටීම ඇතුලේ ඔවුන්ගේ බිඳ වැටීම් තියෙනවා සමහරලාට. ඔබ කිව්වා වගේ තරුණ ව්‍යවසායක හැදෙන ඔවුන්ට වෙළඳපළක් නැහැ. නිෂ්පාදන ටික කරගන්නවා. සමහර වෙලාවට රාජ්‍ය නිලධාරීන් පස්සේ යනවා, දේශපාලනඥයින් පස්සේ යනවා. ඔවුන්ගේ ප්‍රොඩක්ට් එක, ඔවුන්ගේ නිෂ්පාදනය, ඔවුන්ගේ නවෝත්පාදනයේ ගෙදර ඒක ඌට විකුණ ගන්න බෑ. සිස්ටම් චේන්ජ් එකක් බලාපොරොත්තු වුණා. ඒක අර යහපාලනය වගේ හුදකලා වෙච්ච වචනයක් දෝ මන්දා වගේ හැඟීමක් සමහර වෙලාවට තියෙන බව පේන්න තියෙනවා. ඒ වගේම රටේ නීතිය ක්‍රියාත්මක වීම පිළිබඳව යම් විශ්වාසයක් ගොඩනගා ගන්න පුළුවන් වෙයි කියලා හිතුවා. මම හිතන්නේ සිස්ටම් චේන්ජ් එක ඇතුලේ ඒවා තියෙනවා. සමහර වෙන ක්‍රියාදාම ඇතුලේ ඒ විශ්වාසයත් තරුණයන්ගේ බිඳ වැටලා තියෙනවා නේද? ඔබ කියපු අභියෝග වගේම අස්පනා පිට පේන්න තියෙන බලාපොරොත්තු ගිලිහුණා වගේ හැඟීමක් වුන්ට නැද්ද? නෑ මනෝජ්, ඒ කාරණේ 100%ක් ඇත්ත. මොකද ඒකට හේතුව තමයි අපි මේ සිස්ටම් චේන්ජ් එක කියන්නේ මොකක්ද කියන එක පටලවාගෙන තියෙනවනේ. අපේ දේශපාලනය කරන්න වෙන්න පුළුවන්, රාජ්‍ය නිලධාරී වෙන්න පුළුවන්, මාධ්‍ය ආයතන වෙන්න පුළුවන්. අපි මේ සිස්ටම් චේන්ජ් එක පටලවාගෙන. අපි සිස්ටම් චේන්ජ් එකක් කියලා මේ හොඳ කාරණා හැබැයි. මේවා නරක කාරණා නෙවෙයි මම මේ කියන කාරණා. හැබැයි ඇත්ත කාරණය මේ රටේ තරුණයා සහ දෙමව්පියා බලාපොරොත්තු වෙන එක දිගින ප්‍රශ්නාත් මටත් තියෙනවා. දැන් උදාහරණයක් අතිකව ජනාධිපතිතුමා තමන්ගේ නිල නිවස අතහැරලා තමන්ගේ නිවසට ගියා. වාහන ප්‍රමාණය අඩු කරා. වියදම අඩු කරා. අර වෙනදා ගියපු මහා වාහන පෝලිං යන්නේ නැහැ. මේක එක සිස්ටම් චේන්ජ් එකක් තමයි. හැබැයි මගේ ප්‍රශ්නේ මේක තරුණය අපේක්ෂා කරේ. එතුමා ඒ සියලුම කැපවීම් කරත් තාම තරුණයා પાස්පෝර්ට් එක ගන්න පොලිමේ නම් යන්නේ. තාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා පැය ගාණක් හිටගෙන ඉන්න ඕන නම්. තවම උපැන්න විවාහ මරණ සාතිය ගන්න ඔන්ලයින් සිස්ටම් එක අද වැඩ කරනවා, හෙට වැඩ කරන්නේ නැත්තම්. දැන් මේ අපි ඇවිල්ලා හදපුවා. දැන් මම ආවට පස්සේ ඒක ඔන්ලයින් සිස්ටම් එකට දැන් යනවා. හැබැයි ඉතින් සමහර වෙලාවට ගවර්න්මන්ට් ක්ලවුඩ් එක වැටෙනවා. දැන් ඒක අපි මාරු කරලා ඒක මම වෙනම පැහැදිලි කරන්නම්. ඒක වැටෙනවා නම් තවමත් රැකියාවක් ගන්න දේශපාලඥ පිටිපස්සේ යන්න ඕන නම්, තවමත් ගුරු ට්‍රාන්ස්ෆර් එකක් කරන්න කාර්යාලයකට ගිහලා මම හොඳම උදාහරණය අද එක ගුරුවරියක් මහනුවර දිස්ත්‍රික්කෙ මට කතා කරා. ට්‍රාන්ස්ෆර් එක ගන්න නිලධාරියෙක් හම්බෙන්න ගිහලා උදේ 10 ඉඳන් හැන්දෑව 5 වෙනකන් හිටියා. ඒක තමයි ඇත්තටම තත්ත්වය. ඒක තමයි ඇත්ත තත්ත්වය. 5ට කියනවා කලාප කාර්යාලේ ලියුමක් කරන් ඉන්න කියලා. හැන්දෑව උදේ 10 ඉඳන් හැන්දෑව 5 වෙනකන් හිටපු ළමයාව කලාප කාර්යාලයට යවනවා නම් ආයෙ ලියුමක් කරන් එන්න කියලා. ඒ සිස්ටම් එකවත් බ්ලොක් චේන් එක හරිය ඔන්ලයින් ප්ලැට්ෆෝම් එක නැත්තම් අද ඇහුවොත් වෛද්‍යවරු නැති ස්පිතාල මොනවද කියලා ඒක කියන සෞඛ්‍ය අමාත්‍යාංශය දන්නේ නැත්තම් අද රටේ විරකියා ප්‍රතිශතයේ කීයද වෘත්තීය පුහුණුවේ කාර්මික පුහුණුවේ දරුවන්ගේ ස්ටැටිස්ටික්ස් දෙන්න කිව්වම ඒක කියන ආයතනයකට ස්ටැටිස්ටික්ස් නැත්තම් මනෝජ් අර මොන කැප්වීම කරත් ඒ දරුවා තාම පොලිමේ නම් ඒ දරුවාගේ අම්මා ඒ ළමයි ඉස්කෝලේ දාගන්න තාම දේශපාලනයේ පස්සේ යනවා නම් මේ අර කැපවීම වලින් පළක් නැහැ. නීතිය ගන්නකෝ. දැන් සමහරු මේක අර්ථකථනය කරනවා මේ විවාහය පිළිබඳ ගැටලුවක් තියෙනවා, දෙදෙනෙක් විවාහ කිරීම පිළිබඳව. හැබැයි ඉතින් ඒකද ප්‍රශ්නේ. හැබැයි මම අපේක්ෂා කරන නීතියේ සිස්ටම් චේන්ජ් එක නෙවෙයි. මම අපේක්ෂා කරන්නේ ගමේ මට තියෙන වරප්‍රසාදෙම ගමේ දරුවට තියෙන්න ඕනේ. ගමේ කසිප්පුකාරයාට එක නීතියයි. දේශපාලන සම්බන්ධ එක්කනට එක නීතියයි. ගමේ දුප්පත් මිනිහට එක නීතියයි. පාරින් එක්කනට එක නීතියයි ක්‍රියාත්මක වෙන්න බෑ. මේක ඉන්ටග්‍රේට් වෙන්න ඕනේ. මේ රටේ තරුණයා බලාපොරොත්තු වෙන්නේ මනෝජන්නේ කාරණය. මේ රටේ වෘත්තිකයෝ කියන පිරිස ගෝඨාභය රාජපක්ෂ මහත්තයා ජනාධිපති වෙන්න උදව් කරා. ඒ උදව් කරනකොට මම විශ්වාස කරනවා එයා බලාපොරොත්තු වෙනවා මෙන්න මේ සිස්ටම් චේන්ජ් එක. දැන් යහපාලන ආණ්ඩුවේ කතා කරන කරප්ෂන් ගැන, මේ වංචා දූෂණ ගැන. මේ මොකද්ද කරේ? අහවලා මේක කරා කියලා හිරේ දැම්මා. හැබැයි සිස්ටම් එක වෙනස් වුණාද? එහෙනම් දැන් මම විශ්වාස කරනවා මනෝජ් ලබන අවුරුද්ද මෙන්න මේ රැඩිකල් තීන්දුව ටික අපි ගන්න ඕනේ. මම තරුණ සහ ක්‍රීඩා අමාත්‍යවරයා විදිහට මගේ අමාත්‍යාංශය ඇතුළු මගේ විෂයපතිය ඇතුළු කියන්නේ ඩිජිටල්කරණය ඇතුළුව ඒ රැඩිකල් තීන්දුව ටික මම අමාත්‍යවරයා විදිහට මම ගන්නවා. මට විශ්වාසයක් තියෙනවා අතිගෞරව ජනාධිපතිතුමා අගමැතිතුමා කැබිනට් මණ්ඩලය අන්නේ රැඩිකල් තීන්දුව වලට මනෝජ් බැක් කරනවා. මොකද මේ ඩිජිටල් දැන් සමහරලාට දා පාර්ලිමේන්තුවේ එක්තරා මන්ත්‍රීවරයෙක් මගෙන් අහනවා ප්‍රශ්නයක්. ඩිජිටලයිසේෂන් වලට ඇයි රජයේ ආයතන වලට දෙන්න බැරි? එයා එදා කතා කරාලු අරක්කු විකුණන කොටත් තේකොළ විකුණන කොට රජයේ ආයතනෙන් ගන්න. ඉතින් මේ මානසිකත්වය මේ
නව තාක්ෂණෙත් එක්ක යන එක තේකොළයි අරක්කු විකුණන සිස්ටම් එක නම් ඉතින් එහාට අපිට කතා කරන්න දෙයක් නැහැ මනෝජ්. මම හිතන්නේ අපි පැහැදිලිව මේ තරුණයා අපේක්ෂා කරන මේ සිස්ටම් චේන්ජ් එකට යා යුතුයි. එහෙම නොවුනොත් මම අපේ පරම්පරාවේ අය මේ වර්තමාන දේශපාලනය කරන එකෙන් පළකුත් නැහැ. ඒ හින්දා පැහැදිලිව ඒ සිස්ටම් චේන්ජ් එකට යන්න අවශ්‍ය නීති රෙගුලාසි සියල්ලම අපි හදනවා. මේ වෙනකොට කැබිනට් මණ්ඩලය අපිට අනුමත කරලා තියෙනවා data protection act එක. හැම දරුවෙක්ගේම data ටික protect කරන්න. cyber security act එක. ඒ තුල හැම කෙනෙක්ගේම privacy එක සහ ආරක්ෂාව තහවුරු වෙන්න. මොකද අද ලොකුම ප්‍රශ්නේ තරුණයාගේ privacy එක. අද Facebook වල ලීක් වීඩියෝ කී කොච්චර වීඩියෝ යනවද මනෝජ්? දැන් මේවට කොහෙන්ද නීතියක් ක්‍රියාත්මක වෙන්නේ? ඒවා දේශපාලඥයෙක්ට හෝ කිව්වා කියලා එඩිට් කරලා දාන්න පුළුවන්. හැබැයි අපි ඒක දේශපාලනික වශයෙන් උත්තර දෙනවා. මේ සාමාන්‍ය ගමේ හෝ නගරේ ජීවත් වෙන දරුවෙක්ට තමන්ගේ වීඩියෝ එකක් එඩිට් කරලා දැම්මොත් ඒ දරුවා කොතනටද යන්නේ? ඉතින් මේවට අවශ්‍ය නීති කෙටුම්පත් අපි හදන්න ඕනේ. අපි e-commerce platform ගැන කතා කරනවා. අද රටේ e-commerce law එකක් නැහැනේ. නැත්නම් අන්තර්ජාලය හරහා භාණ්ඩ හොමාරු කිරීම ගැන අපි කතා කරලා අද අපේ නීතියක් නැහැ. දැන් ඒව අපි හදන්න ඕනේ. ඉතින් මේ සියල්ලම animal protection act එක සත්ව හිංසන පනත අනිවාර්යයෙන් ලබන වෘත්ති පාර්ලිමේන්තුවට ගේන්න ඕනේ. ඉතින් මේ කාරණා සියල්ලම අපි ලබන වසර තුල ක්‍රියාත්මක කරන. ඉතින් මම විශ්වාස කරනවා අර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාට ඡන්දය දෙනකොට තරුණයෝ අපේක්ෂා කරපු රැඩිකල් චේන්ජ් එක. ඒ රැඩිකල් චේන්ජ් එක ඇවිල්ලා ගෝඨාභය මහත්තයාගේ වාහන 4 වෙන එක විතරක් නෙවෙයි. ඒක ගෝඨාභය මහත්තයාගේ පර්සනැලිටි එකේ තියෙන ගතිගුණ. එතුමා පෞද්ගලිකව විශ්වාස කරනවා මට වාහන 4ක් ඕනේ මට 2ක් ඇති. මට ජනාධිපති මන්දිරයට වඩා මගේ ගෙදර හොඳයි. ඒක එතුමාගේ පෞද්ගලික තීන්දුවක්. ඒක එතුමා ගත්ත තීන්දුවක්. හැබැයි ඒක නෙවෙයි සිස්ටම් චේන්ජ් එක. අපි සමහරව පටලවාගෙන ඉන්නවා ඒක තමයි සිස්ටම් චේන්ජ් එක කියලා. හැබැයි ඒක නෙවෙයි සිස්ටම් චේන්ජ් එක. මේ රටේ ඇඩ්මිනිස්ට්‍රේෂන් සිස්ටම් එක වෙනස් වෙන්න ඕනේ. ඔව්. දැන් ඔබ තරුණයෙක් විදියට අඳුරගෙන තියෙනවා. දැන් e-commerce act එක වෙන්න පුළුවන්, data protection සම්බන්ධයෙන් තියෙන ප්‍රශ්න වෙන්න පුළුවන්, අඳුරගෙන තියෙනවා. ඕක වර්තමානිකයන්ට අඳුරගන්න ලේසි, ටිකක් වැඩිහිටි උදවියට ටිකක් අමාරු වෙන්නත් පුළුවන්. ප්‍රායෝගිකව ඔවුන්ට ඒකත් එක්ක ගනුදෙනු කරන්න තිබුණු අඩු අවකාශය නිසා. සහ වෙනස් වෙන්න ඕන තැන්, සිස්ටම් එක වෙනස් වෙන්න ඕන තැන් පිළිබඳවත් ඔබ කතා කරා. නමුත් දැන් සමහර තැන් මේවා පාස් වෙන්නේ නැහැ. සමහර බිල් අරන් ආවට පස්සේ එතනින් එහාට යන්නේ රාජ්‍ය නිලධාරීන් වෙන්න පුළුවන්. දැන් අපි අහලා තියෙන සමහර නිලධාරීන් ළඟට යන්න බෑ. කතා කරන්න බෑ. ඒ එක පැත්තක්. දේශපාලනඥයිනොත් නිලධාරීන් Tamanට අවනත නැත්නම් ඔවුන්ට වැඩ කරන්න දෙන්නේ. මේ ගැටුම අපි උදාහරණයක් විදිහට උඩ තලය මේ මයින්ඩ්සෙට් එක හරි වෙනස් කරගන්න වෙනවා නේද? ඒ කියන්නේ නාමල් රාජපක්ෂ ඇමතිවරයාට ඌමනාව තිබිලා නාමල් රාජපක්ෂ ඇමතිවරයා ඒ වෙනස කරන්න හැදුවට වැඩක් නැහැ. එතනින් පල්ලයට දුවන්නේ නැත්තම්. පහලින් අරන් යනවා උනත් ඇමතිතුමා කැමති නැත්තම් ඒත් වැඩක් නැහැ. දැන් ඔකට මනෝජ් හොඳම උදාහරණය. එක කාලයක් අපි වැඩිහිටියෝ කිව්වා අපි කවදාද මුහුද ගොඩ කළ නගර හදන්නේ. අපි හැදුවානේ. මේ බිල්ලිමෙන් එහා පැත්තට ගියාම මුහුද ගොඩ කළ නගරයක් හදලා තියෙනවා. ප්‍රංශ කුල්න දැකලා ඇහුවා අපිට කොහෙද බම් මෙහෙම ප්‍රංශ වගේ කුල්නක් හදන්න පුළුවන්. අපි නෙළුම් කුල්න හැදුවානේ. සුද්දාගෙන් පස්සේ වරායක් එයාපෝට් එකක් හදන්න බෑ කිව්වා. අපි හැදුවා. රටවල් වල හයිවේ දැක්කම චිත්‍රපටි වල කිව්වා මේ වගේ පාරක් මේ වගේ ගුවන් පාලමක් අපේ රටේ කවද ඇති වෙන්නේ කියලා. අපේ රටේ හැදුවා. එමනම් රට හදන එක නෙවෙයි ප්‍රශ්නේ. ඒ රට දුවන්න මිනිස්සු හදන එක. මේක තමයි අපිට වැරදිච්ච තැන. අධ්‍යාපන ක්‍රමයේ ඔලු ටික හදාගන්න එක. ඔලු ටික සහ මේ ක්‍රමවේදයේ අධ්‍යාපන ක්‍රමයේ මනෝ නිදහසෙන් පස්සේ එකම අධ්‍යාපන ක්‍රමය අද වෙනකන් ඇවිල්ලා තියෙන්නේ. අද ලෝකයේ ජොබ් ඔරියන්ටඩ් එඩියුකේෂන් එකට යනවා. අපි මෙමරයිස් කරන එඩියුකේෂන් සිස්ටම් එකට දුවනවා. අන්න එතනම නැවතුනොත් ජනාධිපතිතුමා පත් වෙලා අලුත් පාර්ලිමේන්තුව පත් වෙන්න කලින් නාමල් ඇමතිතුමා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව වැඩපිළිවෙලක් හැදුවානේ. ජනාධිපති කාර්යසාධක බලකායක් හදලා ඒකේ මූලික පුටුව ආචාර්යවරයෙකුට දීලා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙලක් ආවා. ඊට පස්සේ දැන් ඒ විෂයට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් රාජ්‍ය ඇමතිවරයෙක් ඉන්නවා, අමාත්‍යාංශයක් හදලා තියෙනවා. ඊට පස්සේ දැන් අධ්‍යාපන අමාත්‍යාංශය තියෙනවා. මේ ඔක්කොමත් තිබිලා තාමත් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හදපු ටික අතේ තියාගෙන ඒක ගැන කතා කර ඉන්නවා. මම හිතන්නේ මනෝජ් ඒකට එකක් කොවිඩ් බලපෑම. මොකද කොවිඩ් කාලේ බොහෝ පාසල් වැහුණා, සාමයට මුණ ගැහිම ගැටලු තිබ්බා. ඔබතුමා කිව්වා වගේ තාක්ෂණයේ භාවිතයේ අඩුපාඩු තිබ්බා. ඉතින් අපේ පැත්තෙන් ඒකට අවශ්‍ය යටිතල පහසුකම් අවශ්‍ය මුදල් අපි ආණ්ඩුවෙන් කරනවා. අපි පාසල් 10000කට වැඩි ප්‍රමාණයක් හයි ස්පීඩ් ඉන්ටර්නෙට් වලින් කනෙක්ට් කරනවා. වර්චුවල් ක්ලාස්රූම් වලට අපි යනවා. අපි ඊතාක්ෂලායක දැන්ටත් නොමිලේ දෙන්නේ. ඊතාක්ෂලායක ASCII වර්චුවල් ක්ලාස්රූම් ටික ගොඩනගන්න පුළුවන්. දැන් තියෙන්නේ සිලබස් එක හදන එක. ඒක මම හිතන්නේ මේ ක්‍රමවේදය ඇතුලේ UGC එක වාඩි වෙන්න ඕනේ. UGC එක අනිවාර්යෙන් වාඩි වෙන්න ඕනේ. මොකද විශ්වවිද්‍යාලයේ රෑන්කින් බලන්න ඕනේ එම්ප්ලොයබිලිටි එක අනුව. රජයේ රැකියාවකට මේ විශ්වවිද්‍යාලේ දරුවා යනවා කියන කාරණේ නෙවෙයි, ලෝක රැකියාව වෙළඳපොලේ මගේ විශ්වවිද්‍යාලේ දරුවෝ කී දෙනෙක් වැඩ කරනවද කියන මානසිකත්වයට අපි shift වෙන්න ඕනේ. ඒක මම හිතන්නේ මනෝජ් මේ රටේ සමස්ත
කේන්ද්‍රෙම අපි මම ඇතුළුව දේශපාලන ව්‍යුහයේ ඇතුළුව මාධ්‍ය ඇතුළුව වෘත්තීය සමිතිය ඇතුළුව මම හිතන්නේ වෘත්තීය ව්‍යාපාර ඇතුළුව වෘත්තීය වේදීන් පවා මේකේ වෙනස් වෙන්න. මම හොඳ උදාහරණයක් කියන්නම්. අපි රෙවොලූෂන් ගැන කතා කරනවානේ. දැන් පහුගිය කාලේ ගොවි රෙවොලූෂන් එකක් ගියා. පොහොර පිළිබඳව. සාධාරණයි. හොඳ පොහොර පිළිබඳව ගැටලුවක් තිබ්බා. කාබනික පොහොර වලට යන්න ඕනේ. යන්න ක්‍රම වේදයක් නැහැ. ඒ ගැන කියලා දෙන්න කෙනෙක් නැහැ. ගොවියෝ ආවේගශීලව හැසිරුණා. හැබැයි බොහෝ ගොවියෝ වගා කරෙත් නැහැ. හැබැයි බහුතරයක් වගා කරා. හැබැයි දැන් ඊළඟ ප්‍රශ්නේ මොකද්ද? වගා කරපු ටිකේ යම් කිසි අස්වැන්නක් එනවා. වගා නොකරපු ටිකට කිසිම අස්වැන්නක් නැහැ. අනිත් පැත්තෙන් වෘත්තීය ගැටලු කේන්ද්‍ර. වෘත්තීය සමිති ව්‍යාපාරය අපි අගය කරනවා. අපි පූර්ණ කාලිනව මගේ පරම්පරාවේ දේශපාලනයේ වෘත්තීය සමිති ව්‍යාපාරයේ ගමේ ගොවියා එක්ක ව්‍යාපාර කරු ගොවියා දීවරයා කම් කරලා පංචමහා බලවේග එක්ක දේශපාලනය කරපු පරම්පරාවක්. ඒ දේශපාලනයේ සියලු ගුණාංග මයි ගාවත් තියෙනවා. හැබැයි අපි වෘත්තීය අරගලයක් කරනවා අපේ වැටුප් දිනා ගන්න. හැබැයි අපි වෘත්තීය අරගලයට බිල්ලට තියන්නේ කවුද? දරුවා. දරුවා බිල්ලට තියන්නේ. පාසලට අපි එන්නේ නැහැ පඩි ගෙවනකම්. හරි. ඊළඟට වෛද්‍යවරු වෙන වෘත්තීය අරගලයකට. වෛද්‍යවරයාගේ අයිතිවාසිකම් දිනා ගන්න කාවද බිල්ලට තියන්නේ? මහ ජනතාව. මේ අරගල දෙකේ ජයග්‍රහණයේ අවසාන ජයග්‍රහණය ලබන්නේ දේශපාලඥයා. හැබැයි මේ සමස්ත අරගලේ පරාජය වෙන්නේ කවුද? මිරේ මිනිස්සුયો. බෙහෙත් ටික ගන්න විදියක් නැතුව, ස්පිතාලට යන විදියක් නැතුව, දරුවා ඉස්කෝලේට දා ගන්න විදියක් නැතුව. එක කාලයක් තිබ්බ මේ රටේ වෘත්තීය අරගල වලින් පාර වහලා ගිනි තියලා නායක වෙන්න පුළුවන්. හැබැයි අපි ඇත්ත නායකයා විදියට තෝරගන්නේ ඩිස්ට්‍රප්ෂන් එකක් කරන නැත්නම් විනාශයක් කරන පුද්ගලයෙක්ද ප්‍රතිපත්ති වශයෙන් සහ සාධාරණ මිලට ගොඩනගන පුද්ගලයෙක්ද කියන තැනට අපි එන්න වෙනවා. දැන් මේ හැම අරගලයකම අවසාන වික්ටිම් කවුද? අවසාන වශයෙන් දුක් විඳින්නේ කවුද? රටේ ජනතාව. ජයග්‍රහණය කරන වෛද්‍යවරු පඩි වැඩි කරගනි නැත්නම් Tamanට අවශ්‍ය පර්මිට් එක ගනි නැත්නම් Tamanගේ වෘත්තීය වශයෙන් තමන් බලාපොරොත්තු වෙන රෙකග්නිෂන් එක තමන්ගේ වෘත්තීය වශයෙන් වටිනාකම ලබා ගනි, ගුරුවරු පඩිය ලබා ගනි. මේ හැම එකටම මතක තියාගන්න මනෝජ් බිල්ලට තියන්නේ තමන්ගේ ක්ෂේත්‍රය තුල ප්‍රතිලාභ ලබන පුද්ගලයාව. ඒ වරප්‍රසාද දීම තුල හොඳක් අහන්නේ දේශපාලඥයා. සහ දේශපාලන පක්ෂයකට වැඩ කරන්නේ. ඒතර දේශපාලන පක්ෂයක අයිතිය නැත්නම් ආණ්ඩුවක හෝ පවතින දේශපාලන පක්ෂ විපක්ෂයේ හෝ ප්‍රතිරූපය ගොඩනගා ගන්න මේ කරන ජයග්‍රහණ වල මේ කරන අරගල වලට ජයග්‍රහණයක් ලබා දෙනවා. ඒකේ අවසානයෙන් වික්ටිම් වෙන්නේ නැත්නම් ඒකේ අවසානයේ ගුටි කන්නේ රටේ මහ ජනතාව. ඉතින් අද වෙනකන් අපි කල්පනා කරන අපි මේ කොච්චර කතා කරත් සාක්ෂරතාවය 98ක් 97ක් තියෙන රටේ විරකියාව 130ක් වෙන්නේ කොහොමද? වෙන්න බෑනේ. ඔව්. දැන් ලියලා කියලා රස්සා කරන්න බෑ. ලිවීමේ කියීමේ හැකියාව විතරක් තිබිලා රස්සා කරන්න බෑ. මේක තමයි මනෝජ් යථාර්ථය. ඉතින් මම හිතන්නේ අපේ රටක් විදියට ලබන වසරේ මේ කොවිඩ් වසංගතයත් දෙක ඉගෙනගත්තු පාඩම් එක්ක මම හිතන්නේ අඩුම ගානේ මේ රටේ තරුණ පරම්පරාව රෙවොලූෂන් එකක් කරනවා නම් අරගලයක් කරනවා නම් මෙන්න මේ වෙනසට අපි මේ රටේ අරගලය ගෙනියන්න ඕනේ. ඒ වෙනසට මේ රටේ අරගලය ගෙනියන්න මේ රටේ තරුණ පරම්පරාව පෙළ ගැහෙන්න ඕනේ. මම පහුගිය දවසේ ගමේ ගිය වෙලාවේ මේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ මගේ ගමේ ගිය වෙලාවේ මම ගෙවල් 60කට විතර දවස් 4-5කට ගියා. මනෝජ් අඩුම ගානේ ගෙවල් 45ක වත් අවුරුදු 35ට අඩු දරුවෝ ගෙවල් වල ඉන්නවා රජේ රැකියාවක් හම්බ වෙනකන්. රජේ රැකියාවක් හම්බ වෙනකන්. මේ මානසික තත්ත්වය වෙනස් කිරීමේ උවමනාවක්. එක ළමෙක් ඉන්නවා. මේ අපිත් දෙක හුඟක් අපේ පවුලටත් සම්බන්ධ පරම්පරාවකින් දේශපාලනය කරන දරුවෙක්, දෙමව්පියෙක්. මයංගනේ පත්තිම හම්බුණා කියලා යෝන් මගේ අමාත්‍යාංශය. යෝන් සේනාංගේ මයංගනේ පත්තිම හම්බුණා කියලා ගියේ නැහැ. දැන් උපාධියක් අරගෙන කොළඹ ලංකාවේ නිදහස් අධ්‍යාපනයෙන් ඇවිල්ලා ප්‍රබල විශ්වවිද්‍යාලයකින් උපාධියක් අරගෙන යෝන් සේනාංගේ ලෙක්චරර් කෙනෙක් බවට පත් වුණා. මයංගනේ පත්තිමින්ද ගියේ නැහැ. දැන් බලන් ඉන්නවා ගෙදර ළඟ පත්තිමක් හම්බ වෙනකන්. ඉතින් මම හිතන්නේ මෙතනින් තරුණයා වෙනස් වෙන්නත් ඕනේ. මොකද මේ තරුණයා තමයි මනෝජ් අවසානයේ රාජ්‍ය පාලනයට යන්නේ. මේ රට පාලනය කරන දරුවෝ, මේ රට පාලනය කරන නායකයෝ ඔය බිම්මට්ටමින් ආපු අය. මේ කවුරුත් උඩින් ආපු අය නෙවෙයි. ඒ කියන්නේ පිටරට ඉපදිලා මේ රටට ඇවිල්ලා ජීවිත කාලෙම පිටරට ඉඳලා බ්‍රිතාන්‍ය මහරජින මෙහි ඇවිල්ලා පාලනය කරනවා වගේ ආපු අය නෙවෙයි. ඉතින් මෙතනින් හැදුන් නැත්තම් මේ කණ්ඩායම තමයි රාජ්‍ය සේවයට යන්නේ. අද රාජ්‍ය සේවය ඉතාමත් දක්ෂයි. අපේ රටේ ඇත්තටම දක්ෂ රාජ්‍ය සේවයක් තියෙනවා. හැබැයි මේක කාර්යක්ෂම කරන්නේ කොහොමද? මොකද හේතුව තමයි අපේ රටේ රාජ්‍ය සේවයේ ආරම්භය, රජයේ රැකියා දීමේ ආරම්භය අපි ඉන්කියුබේටර් එකක්. අපි තමයි ටෙස්ට් ෆීල්ඩ් එක. ප්‍රයිවට් සෙක්ටර් එක තමයි මේක හොඳම කට්ටිය ඇබ්සෝබ් කරගන්නේ. මේ ට්‍රයිල් ඇන්ඩ් එරර් පීරියඩ් එක තියෙන අපි ගාව. රාජ්‍ය ආයතනයකට යනවා, යම්කිසි කාර්යයක් බාර දෙනවා. ඒක කොච්චර ෆේල් වුණත් වික්ටිම් වෙන්නේ මහ ජනතාවනේ. වෙන කවුරුත් නෙවෙයි. ආණ්ඩු මාරු වෙයි. අද යන ආණ්ඩුව හෙටෙයි.
ඊට පස්සේ ඊළඟ පියවරට යනවා. දැන් හොඳම උදාහරණ ඩිජිටලීකරණය ගැන රාණ්ඩු කීයක් කතා කරාද? ඔව්. අපි ඩිජිටල් කරණය තැනට එමු. ඔබේ විෂය ඇතුලේ ඒක අවශ්‍ය කාරණයක් ඔබේ ගැන කතා කරලා තිබුණා නාමල් ඇමතුමා. අර ඔබතුමා අඳුරගත්තු කාරණා ටික හරිනේ. හැබැයි ඒවා ඒ කාරණා අඳුරගෙනත් සමහර වෙලාවට උත්තර දෙන්න උත්සාහ කරනවාද කියන ප්‍රශ්නේ තියෙනවානේ. ඔබ කියනවා වගේ වෘත්ති අරගලයක් කරලා වෘත්තිකයෝ එළියට බැස්සට පස්සේ ඔවුන් යම් සාධාරණ මට්ටමක ප්‍රතිශතයකින් ඔවුන්ගේ අවශ්‍යතාව ඉෂ්ට කර ගන්නවා. ඒ රෙකග්නිෂන් එක හදා ගන්නවා, පඩි වැඩි කර ගන්නවා. ඒ ටිකත් හරි. ජනතාව පීඩාවටපත් වෙනවා. හැබැයි පීඩාවටපත් වෙන ජනතාවත් හොඳටම පීඩාවටපත් වුණාට පස්සේ රාජ්‍යයන් මාරුවෙන් මාරුවට සුබ සාධන වැඩ පිළිවෙලටනේ යන්නේ. දැන් පෞගේ කාලේ ඔබතුමාලගේ ආණ්ඩුව රුපියල් 5000ක් දුන්නා. හැබැයි 5000 ඉවරුණාට පස්සේ ඒක ඉවරයි. හැබැයි දිගු කාලීනව ඔහුට යමක් ඒ 5000 කොයිට හරි ආයෝජනය කරලා 5000න් 10000 උපය ගන්න පුළුවන් රස්සාවකට යොමු කරන වැඩේට යන්නේ නැහනේ. ඔය වැඩේ අඳුරගෙන තිබුණත් කෙටි කාලීන වුන් සනසලා සන්තරපණය කරලා ඉන්නේ මේ බලය සම්බන්ධයෙන් ප්‍රශ්න. අනිවාර්යෙන් බලය සම්බන්ධයෙන්. ඒක දේශපාලන කාරණයක්. දේශපාලනික වශයෙන් ඕන ආණ්ඩුවක් මගේ ආණ්ඩුව විතරක් නෙවෙයි ඕන ආණ්ඩුවක් විශ්වාස කරනවා හරි අපි මේක දුන්නොත් ජනතාව අපිත් දෙක ඉඳී. හැබැයි ඒක වැරදි. අත්ත කතා ඒක වැරදි. අපි අද බිලියන 86ක් විතර මාසෙට ආණ්ඩුවේ පඩි ගෙවනවා. බිලියන 15ක් 20ක් සුබ සාධන දෙනවා. බිලියන 125ක් විතර මාසික වියදම ආණ්ඩුවේ. ඒ ණය හා වාරික ගෙවන්නේ නැතුව බිලියන 100ක් විතර ආදායමක් තියෙනවා. අර ගැප් එක කොහොමද වහන්නේ? ඉතින් අපි මේ යථාර්ථය තේරුම් ගත යුතුයි. ඒ හින්දා තමයි මම හිතන්නේ අපි මේ අධ්‍යාපන ක්‍රමය කියන කාරණේදී යම් සාධාරණීය සාධනීය වශයෙන් වෙනස් වෙන. නිදහස් අධ්‍යාපනය ආරක්ෂා කරන්න ඕනේ. මම කිසිසේත් ඒකට ආගියු කරන්නේ නැහැ. නැත්නම් ඒක ගැන තර්ක කරන්නේ නැහැ. හැබැයි නිදහසේ අධ්‍යාපනයේ නම විතර නිදහස්. ළමයි ටියුෂන් යනවා කී දෙනෙක් ටියුෂන් නැතුව පාස් වෙලා තියෙනවද? තාමත් සුළු ප්‍රමාණයක් ටියුෂන් නැතුව යන්නේ. ළමයි පොත්පත් සල්ලි වලට කී දෙනෙක් ගන්නවද? ඒකෙම මේ නිදහස තුල අඩුම ගානේ හිතන්නව නිදහස නැන්නේ දරුවෙක්ට. ඒ කඩපාඩම් විභාගයේ ප්‍රශ්න පත්‍රයට ඕනේ උත්තරේ ලෑස්ති වෙගෙන යන්නේ. ඉතින් මේ අධ්‍යාපන ක්‍රමවේදය තුල දැවැන්ත වෙනසක් ලබන අවුරුද්ද සිදුවිය යුතුයි. ඒකම තමයි මම හිතන්නේ අපි සුබ සාධන මානසිකත්වයෙන් එහාට ගිහලා ව්‍යවසායකත්ව මානසිකත්වයට අපි යන්න ඕනේ. ඒ හින්දා අපි තරුණ අමාත්‍යාංශයේ විදිහට මුදල් අමාත්‍යාංශයත් එක්ක දිගින් දිගටම සාකච්ඡා කරේ ලබන වසරේ අයවැයේදී ව්‍යවසායකත්වයට මුල් තැන දිය යුතුයි කියන කාරණය. ඒකට අවශ්‍ය වෙළඳපොළ සම්බන්ධ කිරීමේ වගකීම අපි ඩිජිටල් අමාත්‍යාංශයත් කුඩා ව්‍යාපාර අංශයත් සානිකුත් රාජ්‍ය අමාත්‍යාංශ එකතු වෙලා ඒ වැඩපිළිවෙල අපි හදනවා. මොකද ඒ වෙළඳපොළ හදන්නේ මේ මූලික ආරම්භය අපි දෙන්න ඕනේ. ඊට පස්සේ වෙළඳපොළ ඉබේ හැදෙනවා. මොකද මාකට් සප්ලයි ඇන්ඩ් ඩිමාන්ඩ් එක දෙක මාකට් එක හැදෙනවා. ඒ හින්දා තමයි අපි බිලියන 30ක් ව්‍යවසායකත්වයට වෙන් කරේ ලබන අවුරුද්දේ. ඒකෙදි වෙනද තියෙන බැරියර්ස් ඔක්කොම වෙනද තියෙන අපහසුතා සියල්ලම අපි අයින් කළා තියෙනවා. විශේෂයෙන්ම මුදල් අමාත්‍යතුමා රසලමතුමාගේ පෞද්ගලික මැදිහත් වීම මත දැන් වෙනදා අපි දන්නවා රජයේ සේවකයෙක් ඉන්නවනම් ව්‍යවසායකයෙක් වෙන්න පුළුවන් වුණත් සල්ලි හම්බෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත. දැන් ඒක අයින් කළා තියෙනවා. ව්‍යවසායකයාට අවශ්‍ය ප්‍රමාණය වෙනද දෙන්නේ ණයක් හෝ ආධාරයක්. දැන් පූර්ණ ආදායම පූර්ණ ගාන ලක්ෂ 10 නම් අපි 10ම දෙනවා. හැබැයි වෙනද අපි කරේ මොකද්ද? අඹපැල 100ක් ගිහලා පවුල් 100කට බෙදුවා. ඒ ඡන්ද 100ක් නේ. හැබැයි දැන් එහෙම කරන්න බෑ. අඹපැල දෙනවනම් අක්කර භාගයන අක්කර භාගෙම අඹපැල වවන්න ඕනේ. ඉතින් මේ සාධනීය ප්‍රතිපත්තිමේ වෙනසට අපි දැන් ගිහිලා තියෙනවා. හැබැයි මේක අපි මං හිතන්නේ විශ්වාස කරන දේ තමයි අපි දේශපාලනික වශයෙන් බලන්නේ නැතුව අපි මේක කාගෙන ඊළඟ අවුරුදු 3 අපි දිව්වොත් මම හිතන්නේ මනෝජ් ඔය කියන වෙනසට මේ රටේ මූලික පාර අපිට කපන්න පුළුවන්. ඒ වගේම අධ්‍යාපන ක්‍රමවේදය ජොබ් මාකට් එක ඔරියන්ට් කරගත්තු අධ්‍යාපන ක්‍රමවේදයකට පරිවර්තන විය යුතුයි. දෙකට වෘත්තීය පුහුණුව කාර්මික පුහුණුව නාගරික විශ්වවිද්‍යාල පිටවන දැන් සිටි යුනිවර්සිටිස් මේවා තුල එන කෝස් එක පවා සිලබස් එක පවා. දැන් බොහෝ දෙනෙක් මයින් අහනවා ඇයි ක්‍රීඩා විශ්වවිද්‍යාලයක් UGC එකත් දෙක කතා කරලා එකපාරට පටන් ගන්න නැත්තේ. හැබැයි මම ක්‍රීඩා විශ්වවිද්‍යාලයක් පටන් අරගෙන මගේ ක්‍රීඩා විශ්වවිද්‍යාල ළමයි ගන්න ZECO එකෙන් නම් ක්‍රීඩකයන්ට හම්බෙන සාධාරණේ මොකද්ද? ඒකේ අර මම උගන්වන්නේ මසාජ් කරන්නයි දුවන්නයි නම් ඒ ළමයින්ට රස්සාව මොකද්ද? එහෙමනම් අපි ක්‍රීඩා විශ්වවිද්‍යාලයක් පටන් ගන්නවා නම් ඒක බද්ධ වෙන්න ඕනේ අනිත් සබ්ජෙක්ට් එක්ක රැකියාව වෙළඳපොලේ රැකියාව තියෙන සබ්ජෙක්ට්ස් එක්ක. ඉතින් මම හිතන්නේ මෙන්න මේ පුරුල් කතිකාවත අපි මේ රටේ ගොඩනැගිය යුතුයි. මේ පුරුල් කතිකාවතත් දෙක අපිට ට්‍රයල් ඇන් එරර් කරන්න වෙලා නැහැ. මොකද මොන පස්සෙන් ඉන්නේ? අපි මොකක් පස්සේ ඉන්නේ? දැන් ලෝකේ ඩිජිටල් අමාත්‍යාංශයක් නැහැ රටවල් වල. දැන් තියෙන්නේ ඩිජිටල් කරන්සි පිළිබඳ අමාත්‍යාංශ, බ්ලොක් චේන් පිළිබඳ අමාත්‍යාංශ. එනතන දැන් තියෙන්නේ තනිකර රාජ්‍ය යාන්ත්‍රණයේ පේපර්ලෙස් කරලා හියුමන් කොන්ටැක්ට් අඩු කරලා මේ ටෙක්නොලොජි බේස් අමාත්‍යාංශ දැන් තියෙන. අපි තාම ඩිජිටල් අමාත්‍යාංශයක ඉන්නේ ඇයි? අපි 1900 2000 කරන්න තිබිච්ච ඩිජිටල් නැෂනල් ID එක, යුනික් නැෂනල් ID එක ෆින්ගර්ප්‍රින්ට් එක අපි කරන්නේ 2020. හැබැයි අපි කරන්න තිබ්බේ 2000.
අපි ග්‍රාම සේවක ඩේටාබේස් එක හදන එක පුත්මිටි අයින් කරලා හැම මිනිහාගේම හැම මනුස්සයාගේම ප්‍රොෆයිල් එක ඩේටා කරන වැඩි අපි කරන් තිබ්බේ 2000. අපි කරන්නේ 2020. ඒ හින්දා අපිට ඩිජිටල් අමාත්‍යාංශයක් ඕන වෙලා තියෙන්නේ අපිව නොකරපු හින්දා. දැන් අපි විශ්වාස කරන්නේ අපි මේ අවුරුදු 5 මේ කාරණා අපි අවසන් කළ යුතුයි. අපි ලෝකයා එක්ක යා යුතුයි. මොකද ලෝකයේ ඉන්නේ නැහැ අපි එනකම්. ඒක තමයි යථාර්ථය අපි තේරුම් ගන්න ඕනේ. ඔව්. දැන් මේ සංවාදයේ දෙස අපි අවධානය යොමු කරවතින් නාමල් ඇමතිතුමා මතු කරන කාරණාත් එක්ක බැලුවොත් දේශපාලනඥයා ප්‍රශ්නේ අඳුනගෙන තියෙනවා. ඒවට විසඳුම් මොනවද කියලා තියෙනවා. ඒ වෙනුවෙන් ක්‍රියාමාර්ගත් අරගෙන තියෙනවා. හැබැයි ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ප්‍රතිඵල නැහැ. ඒ ඇයි කියලා අපිට තවදුරටත් සාකච්ඡා කරන්න පුළුවන් මේ සිස්ටම් එක ඇතුලේ. සිස්ටම් චේන්ජ් ගැන කතා කරන රජයක්ම බිහි වෙලා තියෙන නිසා ඒ පිළිබඳව ජනතාව ආයෙත් ප්‍රශ්න කරන්නත් පටන් අරගෙන තියෙන නිසා අපි තවදුරටත් ආමු සාකච්ඡා කරමු. ඊට කලින් අපි ප්‍රවෘත්ති විරාමය ලබා ගන්නවා. Net FM Unlimited. හොඳ අපි නැවතත් net FM Unlimited සමග තරුණ හා ක්‍රීඩා ඇමතිතුමා නාමල් රාජපක්ෂ ඇමතිතුමත් එක්ක අපි Unlimited සංවාදයේ දිලා ඉන්නේ. අපි මේ රටේ තියෙන ප්‍රශ්න ගැන निराකරණය කරන්න අවශ්‍ය තැන් ගැන අපි සාකච්ඡා කරමින් ඉඳද්දී සමහර දේශපාලනඥයින් එහෙම ප්‍රශ්න නැහැ කියලා කියන අවස්ථා තියෙනවා. හැබැයි නාමල් ඇමතිතුමා තරුණයෙක් විදිහට එහෙම ප්‍රශ්න තියෙනවා කියලා ඔබ පිළිගන්නවා. ඩිජිටල් අමාත්‍යාංශයක් පිහිටුවීමම අපි සතුටටපත් වෙන්න ඕන කාරණයක් නෙමෙයි මේ කාලේ ඒක ඊට එහාට ලෝකේ ගිහිල්ලා කියලා ඔබ කියනවා. හැබැයි අපිට හරි සතුටුයි. ඩිජිටල් කරණය ගැනත් අපි හිතලානේ කියලා අපි hina වෙන තැනක අපි තාම ඉන්නේ. ඊටත් එහා ඉන්න ඕන කියලා අපි විශ්වාස කරනවා. වෙනස් වෙන්න ඕන තැන් ගැන ප්‍රායෝගිකව ඔබතුමා කරුණු වශයෙන්ුත් ඉදිරිපත් කරනවා. ප්‍රතිසංස්කරණය එනවා, යෝජනා එනවා, කොමිෂන් සභාපත් කරනවා, වාර්තා එනවා, හෙට ක්‍රියාත්මක වෙයි කියලා කියනවා. හැබැයි වෙන්නේ නැහැ. ඇත්තට මේ හොයාගෙන යද්දී මොනවද හේතුව? අර මම කලින් කිව්වා වගේ අපි මේ ප්‍රවෘත්තිමය වටිනාකමක් තියෙන නිසාත් ඒ කාරණේ මට ආයෙමත් ඇවිල්ලා තියෙනවා. සමහර රාජ්‍ය නිලධාරීන් එක්ක වැඩ කරද්දී තියෙන ගැටලු පිළිබඳව සමහර නිලධාරීන්ට කතා කරන්න බෑ, ළඟට යන්න බෑ, දේශපාලනඥයින්ට කතා කරන්නත් බෑ. කතා කරලා පොට වරද්දගත්තොත් වැඩ වරද්දගත්තොත් එතනින් එහාට ඔහුට ඉතුරු ටික කරන්න හම්බ වෙන්නෙත් නැහැ. මෙහෙම ප්‍රශ්න තියෙනවා. දිගින් දිගටම කතා කරත් ඒවට උත්තර හම්බ වෙන්නෙත් නැහැ. දේශපාලනඥයොත් එවැනි නිලධාරීන්වත් සමහරලාට ආරක්ෂා කරනවාද? අපි දැක්ක මෑත කාලේ දේශපාලනඥ නිලධාරීන්ට පොඩ්ඩක් බෝලේ වැඩිපුර පාස් කරන තත්වයක්. එහෙම තියෙද්දිත් දේශපාලනඥයිනුත් ඔවුන්ව ආරක්ෂා කරනවාද? නෑ මම හිතන්නේ මොනවද මේ බෝලේ පාස් කරන ප්‍රශ්නේ තමයි තියෙන්නේ එකක්. සමහර නිලධාරුන්ගේ අඩු වැඩි වශයෙන් දේශපාලනඥයෝ වගේම තමයි සාමාන්‍ය ජනතාව වගේම හැමෝගෙම පර්සනැලිටිස් වෙනස්නේ. ඔව්. කැරක්ටර්ස් වෙනස්. ඉතින් මේ එක අයගේ චරිත ලක්ෂණ, හැසිරීම, තම තමන්ගේ ජීවත් වෙච්ච වටපිටාව, පරිසරය, පාලන ක්‍රමවේද, ස්ටයිල් එකක් තියෙනවා හැමෝටම. ඒ අනුව එක අයගේ ක්‍රමවේද වෙනස්. සමහර දේශපාලනඥයන්ටත් ඔය චෝදනාව දෙනවා කතා කරන්නේ, hina වෙන්නේ, අන්තවනන්නේ නැහැ. ඉතින් ඒ වගේ තමයි නිලධාරීන්ටත්. මට පෞද්ගලිකව කිසිම නිලධාරියෙක් එක්ක එහෙම ගැටලුවක් නැහැ. මම විපක්ෂ ඉන්න කාලේ පවා මම අපේ දිස්ත්‍රික්කයේ පොලිසිය වෙන්න පුළුවන්, OIC වෙන්න පුළුවන්. ලංකාවේ මම ඇවිද්දා දේශපාලනය කරන්න. ඒ කිසිම නිලධාරියෙක් එක්ක මට ගැටලුවක් තිබෙන්නේ නැහැ පෞද්ගලිකව. හැබැයි මම විශ්වාස කරන කාරණයක් තියෙනවා මේ යාවත් කාලන විය යුතුයි. ඒ 50 ක්‍රමවේදයන් සිස්ටම් එක යාවත් කාලන විය යුතුයි. දැන් සමහර අප්‍රූවල් අපි තැන් 10කින් ගන්න ඕනේ. එක තැනකින් දෙන්න පුළුවන් අප්‍රූවල් එක. ඉතින් මේවා වෙනස් වෙන්න ඕනේ. මේවා වෙනස් වෙනකොට සමහර සිස්ටම් එකේ ඇතුළේ ඉන්න අයගේ වගකීම් වෙනස් වෙනවා. දැන් මම හොඳම උදාහරණයක් කියන්නම්. මගේ අමාත්‍යාංශය තියෙනවා රැකියා සහ මිනිස්පල දෙපාර්තමේන්තුව. ඒ දෙපාර්තමේන්තුව හැදිච්ච විදිය හෙව්වොත් එක්තරා නිලධාරියෙක් හුඟක් කාලයකට පෙර රිටයර් වුණා. කම්කරු කොමරසාරිස්වරයා විදිහට ඉඳලා. ඒ රිටයර් වෙච්ච නිලධාරියට යම්කිසි තැනක් දෙන්න උනා. ඒ හින්දා ඩෙස්ක් එකක් දාලා රැකියා මිනිස්පල කියලා ඩිපාර්ට්මන්ට් එකක් නෙවෙයි පොඩි ආයතනයක් හැදුවා. ඒ නිලධාරියව තියාගන්න. අවසානයේ 1200ක මෑන් පවර් ඉන්න ආයතනයක් බවට එකපත් වුණා. දැන් ඒක ඩිපාර්ට්මන්ට් එකක්. ඒක නිලධාරී පරිස්සම් කරන්න ගිහිල්ලා. ඒක නිලධාරී පරිස්සම් කරන්න හෝ මොකක් හරි වෙලාවෙ තිබිච්ච හේතුවක් ඇති. මම දන්නේ නැහැ මනෝජ්. හැබැයි අපේ ප්‍රශ්නේ තමයි අපි තනතුරක් හදලා ඒ තනතුරට වගකීමක් හොයනවා. හැබැයි අපි වගකීමකට අවශ්‍ය තනතුර අපි නිර්මාණය කරන්නේ නැහැ. දැන් අපි ඩිජිටල්කරණය කරනවා. අද වෙනකන් ඩිජිටල්කරණ අපේ නීති රාමු මම හදාගෙන යනවා. හැබැයි ඒක ඒකාබද්ධ සේවයද දීපව්‍යාප්ත සේවයක් නෙවෙයි. ඒතර අපි ප්‍රාදේශ සභාවක වරිපණම් බදු ගෙවීමේ ඉඳන් ප්ලෑනින් අප්‍රූවල් ඉඳන් ඩිජිටලයිස් කරත් ඒකේ ටෙක්නීෂියන්ස්ලා නැහැ. නැත්නම් IT ස්ටාෆ් එක නැහැ.
එයාට ගෙවන පඩිය ගත්තොත් සාමාන්‍ය රාජ්‍ය සේවකයෙක්ගේ පඩියට IT ඔෆිස් කෙනෙක් එන්නේ නැහැ. ඒක තමයි යථාර්ථය. ඉතින් මේ අභියෝග අපිට තියෙනවා. හැබැයි ඒකම මම හිතන්නේ ලොකුම අභියෝගය තමයි මේ සිස්ටම් එක වෙනස් විය යුතුයි කාරණය. ඒකට තියෙන අභියෝග වල තියෙන බිය. සහ වෙනසට තියෙන බය. දැන් අපි ගත්තොත් ඩිජිටල් සිග්නේචර් එක පාවිච්චි කරන්න පුළුවන්. අදටත් උප්පන්න මරණ සහ විවාහ සාතිකය ඔන්ලයින් ගන්න පුළුවන්. ඒකට ප්‍රාලේ කාර්යාලයට යන්න ඕනේ නැහැ. හැබැයි තවම ඩිජිටල් සිග්නේචර් එකකට ඉම්ප්ලිමන්ට් කරලා නැහැ. ඒක ඩිජිටල් සිග්නේචර් එකකට ඉම්ප්ලිමන්ට් කරේ නැති වුණාම වෙන්නේ මොකද්ද? එක්ක මේක තැපෑලෙන්න ඕනේ. එක්ක මේලියුම අරන් ආය යන්න ඕනේ ප්‍රාලේ කාර්යාලයට. ඉතින් එතකොට ඒක ඔන්ලයින් ගන්න එකේ වැඩක් තියෙනවද? වැඩක් වෙන්නේ නැහැ. ඉතින් මේ වෙනසට අපි තල්ලු කරන්න ඕනේ. මොකද ඒක තල්ලු කරනවා කියන එකේදී මම හිතන්නේ මොනවද ආයතන ප්‍රධානී නිලධාරී නැමතුරු එක සාකච්ඡා කරලා ක්‍රමානුකූලව ඒ අයගේ හිත දෙන්න නැති වෙන්න. මොකද මේක අවුරුදු ගාණක් ආපු සිස්ටම් එකක්. මේක මාසෙන් දෙකකින් වෙනස් කරන්න ගියාම දැන් අපි කියමු ඇඟට ලෙඩක් තියෙනවා නම් ඒ ලෙඩේ බෙහෙත ලෙඩේ සනීප කරන්න කියලා එක දවසේ ඩෝස් එක ඔක්කොම දීලා හරියන්නේ නැහැ නේ. ක්‍රමානුකූලව ඒක යන්න ඕනේ. ඉතින් මම හිතන්නේ අපි පිටිපස්සේ ඉන්නේ ගොඩක්. ඒ කියන්නේ අවුරුදු 20ක් පිටිපස්සේ ඉන්නේ. හැබැයි මම විශ්වාස කරනවා අපිට ක්‍රමානුකූලව නිලධාරියෙක් සහ දේශපාලඥයෙක් එක්ක සාකච්ඡා මාර්ගයකට ඇවිල්ලා ක්‍රමානුකූලව මේක ඉම්ප්ලිමන්ට් කරොත් අපිට ඒ වෙනසට යන්න පුළුවන්. දැන් හොඳම උදාහරණයක් ෆොරන් එම්ප්ලොයිමන්ට් බියුරෝ එක. මම දන්නවාද කොළඹ හැමදාම પાස්පෝර්ට් පොලිමක් තියෙනවා. ඒකට හේතුව දන්නවද? ඒකට හේතුව ඇවිල්ලා ෆොරන් එම්ප්ලොයිමන්ට් බියුරෝ එකේ රැකියාවකට යනවා නම් නැත්නම් විදේශ අධ්‍යාපනයකට යනවා නම් විදේශ අමාත්‍යාංශයේ කන්සියුලර් ඩිපාර්ට්මන්ට් එකේ අප්‍රූවල් එක ගන්නවා. ඒ ගන්න එනකොට තව ආයතන 4කට විතර කියලා ලියුම් එකතු කරගන්න ඕනේ. අදටත් කන්සිලර් ෆොරින් මිනිස්ට්‍රි එකකින් උදේට වෑන් එකක් යන්න ඕනේ අධ්‍යාපන අමාත්‍යාංශයට එඩියුකේෂන් ෆයිල් ටික ගේන්න. අදටත් අධ්‍යාපන අමාත්‍යාංශයට වෑන් එකක් ගිහිල්ලා ෆයිල් මිටියක් අරගෙන එනවා. මොකද මේකට එන අයට රට අධ්‍යාපන විදේශ අධ්‍යාපන හොර රැකියාවකට යන අධ්‍යාපන සුදුසුකම් සහතික තියෙන්න ඕනේ අයට අප්‍රූවල් එක දෙන්න ඕනේ. ඒතකොට ලංකාවේ වටේ ආයතන දිස්ත්‍රික් 6ක දකෝද කන්සියුලර් ඩිපාර්ට්මන්ට් තියෙනවා. හැබැයි ඒවයි දවසකට 20ක් වගේ තමයි ඉන්න පුළුවන්. ඉතින් ඒකට වඩා ලේසි මේ තව ආයතන 6-7කට යන්න තියෙනෝනේ. ඒතර පොලිස් රිපෝට් එකක් ගන්න ඕනේ. දැන් පොලිස් රිපෝට් නම් හෙඩ් ක්වොටර්ස් එකේ ඔන්ලයින් හම්බෙනවා. හැබැයි තවම ප්‍රාදේශීය මට්ටමේ පොලිස් ස්ථානාධිපතිවරුන්ට ඔන්ලයින් රිපෝට් දෙන්න බෑ. ඉතින් දැන් ඒක අපි ලබන අවුරුද්දේ ක්‍රියාත්මක කරනවා. හැබැයි මේ හේතුව හින්දා මේ සියලු දෙනාම කොළඹට එන්න ඕනේ. හැබැයි ඇත්ත කතාව තමන් විදේශ රැකියාවකට යනවා නම් પાස්පෝර්ට් එක අපි ගෙදරට ගිහින් දෙන්න ඕනේ. මොකද මේ මිනිස්සයා ගිහිල්ලා ඩොලර් සෙවනවා ලංකාවට. ඉතින් හැබැයි අධ්‍යාපන අමාත්‍යාංශයේ IT සිස්ටම් එකක් තියෙනවා. ඒ ඔක්කොම ඩොකියුමන්ට් ඔන්ලයින් තියෙනවා. පොලිසිය IT සිස්ටම් එකක් තියෙනවා. ෆොරන් එම්ප්ලොයිමන්ට් බියුරෝ එකේ IT සිස්ටම් එකක් තියෙනවා. දැන් මේ ආයතන තුන හසුරුවන්නේ අමාත්‍යවරු 3 දෙනෙක්, නිලධාරි 3 දෙනෙක්. දැන් මේ 3 දෙනා ඉන්ටග්‍රේට් කරන්න ඕනේ. ඒතර තමයි අභියෝගය තියෙන්නේ. දැනට ඒ කට්ටිය ඇත්තටම අවංකව මම කියනෝනේ අය ඇත්තටම සාධනීය ලෙස ඒදියා බලලා සිස්ටම් ඉන්ටග්‍රේෂන් එක දැන් පටන් ගන්න තියෙනවා. අපි විශ්වාස කරනවා ලබන අවුරුද්දේ මුල වෙනකොට අපිට සිස්ටම් ඉන්ටග්‍රේෂන් එක අවසන් කරන්න පුළුවන්. ඒක අවසන් කරාම දැන් තමන් ඉන්න නිවසෙන් හෝ පළාතෙන් ඔන්ලයින් අප්ලෝඩ් කරොත් තමන්ගේ ඩොකියුමන්ට් ටික ඒක ෆොරින් බියුරෝ එකට ගිහලා এডুকেෂන් මිනිස්ට්‍රිගේ ඩොකියුමන්ට් එතනින් අප්ලෝඩ් වෙලා ඒ පැත්තෙන් පොලිස් රිපෝට් එක ඇවිල්ලා අපිට එක සිංගල් වින්ඩෝ එකකින් මේ වැඩේ කරන්න පුළුවන්. එක මේකට අවශ්‍ය අනපනත් වෙනස් වෙන්න ඕනේ. දැන් උදාහරණයකට සිංගල් වින්ඩෝ ට්‍රාන්සැක්ෂන් එකකට යන්න බෑ. ඇයි මුදල් පනත නිසා. එතකොට පොලිස් රිපෝට් එකට ගෙවන ගාන එතනට ගෙවන්න ඕනේ. විදේශ අමාත්‍යාංශයක වෙනම ගෙවන්න ඕනේ. එම්ප්ලොයිමන්ට් බියුරෝ එකට වෙනම ගෙවන්න ඕනේ. එතකොට එකම තැනකට ගෙවලා මේ වැඩේ කරගන්න පුළුවන් එකේ ආයතන 3කට ගෙවන්න ඕනේ. ආයතන 3කට. එතකොට මේ ආයතන 3 පෝලින් 3ක් තියෙනවා. මොකද මේ ආයතන 3ෙම ඔන්ලයින් ඉන්ටග්‍රේෂන් එකක් නැහැ පේමන්ට්ස් වලට. ඉතින් ඒතර පොලිමක් හැදෙනවා. දැන් අර තරුණයා බලාපොරොත්තු සිස්ටම් චේන්ජ් එක මම කියන්නේ. හැබැයි මේක පොඩි ප්‍රතිපත්තිමය තීන්දුවක් අරගෙන ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න ඕනේ කාරණයක්. හැබැයි දැනට මේ ආයතන 3ම කැබිනට් අමාත්‍යවරු 3 දෙනාම ඒ අදාළ රාජ්‍ය අමාත්‍යවරු නිලධාරී සියලු දෙනාම ඒකමතිකව එකතු වෙලා ඉන්නවා. මේක වෙනස් කරලා මේ මිනිස්සු පෝලිං වලට එන්නේ නැතුව තමන්ගේ නිවසේ ඉඳන් පාස්පෝර්ට් එක ඔන්ලයින් අප්ලෝඩ් කරන්න ඕනේ. ඒජන්සියට ගිහලා ඒජන්සියෙන් අප්ලෝඩ් කරන්න ඕනේ. එතනින් අප්ලෝඩ් කරන්න ඕනේ. සහ පොලිසියේ තාමත් හොඳ IT ඩිපාර්ට්මන්ට් එකක් තියෙනවා. ඒක මම කියන්න ඕනේ. හැබැයි ඒකේ ඩිපාර්ට්මන්ට් තිබ්බට වැඩ ගන්න එපා. දැන් ස්පොට් පේමන්ට්, ස්පොට් ෆයිනින් එක. දැන් කැබිනට් පත්‍රය හදා යන අපි ආරම්භයක් විතර QR කෝඩ් එකෙන් ගෙවන්න. ඒක ලොකු ටෙක්නොලොජි එකක් නෙමෙයි. මොබයිල් ෆෝන් එකෙන් ගෙවන්න පුළුවන්. ඒකට අවශ්‍ය නීතියක් තියෙනවා. හැබැයි කොහොමද අපි මේකට shift වෙන්නේ? පොලිසියට ගිහිල්ලා අපි කියමු උදාහරණයක් හයිවේ එකේ යනකොට කතරගම යනකොට අම්බලන්තවල දඩයක් ගැහුවොත්
ලුණුගම් වෙර තැපල් කන්තුරට හරි අම්බලන්තොට තැපල් කන්තුරට යන්නේ නැතුව ඒ වෙලාවේ ෆෝන් එකෙන් ගෙවල යන්න පුළුවන් වෙන්න ඕනේ. ඒකට අවශ්‍ය නීතියක් තියෙනවා. මේ ස්ථානීය දඩගෙන ස්ථානීය දඩගෙන ක්‍රියාත්මක කිරීමේ වගකීම තමයි දැන් ඉතුරුලා තියෙන්නේ. ඉතින් මම හිතන්නේ මේ සිස්ටම් එක ඇතුලේ ඉතාමත් දක්ෂ නිලධාරීන් ඉන්නවා. ඒ වගේම තමයි තමන්ගේ හැමතැනම දක්ෂව අදක්ෂව සහ වැඩ කරන්නේ නැතිව දෙගොල්ලෝ තුන්ගොල්ලෝ ඉන්නවනේ. ඉතින් මෙයාව කළමනාකරණය කරගෙන මම හිතන්නේ මනෝජ් අපි ඉතාමත් ඉක්මනින් මේ ක්‍රියාත්මක කිරීම කළ යුතුයි. ඉතින් මම හිතන්නේ ජනාධිපති ලේකම්තුමාගේ ඉඳන් ගමේ ග්‍රාම සේවක මහත්තයා දක්වා මේ වෙනසට හුරු වෙන්න බය වෙන්න ඕනේ නැහැ කියන එක තමයි මගේ විශ්වාසය. මගේ පාර්ලිමේන්තු කතාවෙත් මම කිව්වේ ජනාධිපති ලේකම්තුමාගේ ඉඳන් ග්‍රාම සේවක මහත්තයා මේ වෙනසට අපි පුරුදු වෙමු. මොකද මේක තමයි රටේ අනාගත පරම්පරාව ඉල්ලන්නේ. මේ වෙනස කිරීමේදී තමන්ගේ වගකීම් අඩු වෙන්න පුළුවන්. මොකද සමහරවිට තාන ආයතනයේ හදලා ඇත්තේ ආයතන ප්‍රධානියට වගකීමක් දෙන්න ඕන හින්දා. එහෙම ආයතන ගොඩාක් අපේ රටේ තියෙනවා. ඉතින් මේ මුදල් පනතේ අපි ලොකු වෙනස්කම් කරන්න ඕනේ. එහෙම කරොත් තමයි මේ IT ටෙක්නොලොජි වලට අපිට යන්න පුළුවන්. අපි e-procurement වලට යනවා. e-procurement වල ලබන අවුරුද්ද යනවා. ඒ කියන්නේ කැමතිද? ඒවා අකමැති පිරිසක් ඉන්නවා. ඒ වගේම කැමති පිරිසකුත් ඉන්නවා. හැබැයි ඉතින් මම හිතන්නේ දේශපාලනය කරනකොට ආණ්ඩුවක් දුවනකොට අපි බලන්න ඕනේ රටේ ජනතාවගේ පහසුකම. මොකද IT ටෙක්නොලොජි ආණ්ඩුවක් පත් වෙන්නේ ජනතාව අපහසුතාවයට පත් කරන්න නෙවෙයි. ආණ්ඩුවක් පත් වෙන්නේ හැකියතාක් ජනතාවගේ එදිනෙදා කටයුතු පහසු කරන්න. දැන් procurement සමහර renewable energy ගැන මේ පුනර්ජනනීය බල ශක්තිය ගැන අතිගව ජනාධිපතිතුමා නිරන්තරයෙන් කතා කරනවා. ඒකේ procurement process එක average මාස 21ක් යනවා. ඒතකොට ටෙක්නොලොජි එක වෙනස් වෙලා. IT procurement එකක් average මාස 12ක් යනවා. synthetic truck එකක් හදන procurement එක මාස 8ක් යනවා. ඒතකොට මාස 8ක් procurement කරාම ආණ්ඩුවක් තියෙන අවුරුදු 5යි නම් අවුරුදු 5ෙම අවුරුදු 3ක් කරන්නේ procurement නම් වැඩ කරන්නේ ඉතුරුනේ අවුරුදු 2යි. ඉතින් මේ procurement process එක අනිත් එක human contact. ඉතින් ඇයි ලෝකේ අද බොහෝ රටවල් digital procurement වලට යනවා. ඉතින් අපි මුදල් අමාත්‍යාංශයත් එක්ක කතා කරා. අපි ලබන අවුරුද්දේ අනිවාර්යෙන් e-procurement වලට රාජ්‍ය ආන්ත්‍රණයම අපි පරිවර්තනය කරනවා. එතකොට කිසිම ටෙන්ඩර් එකක් මැනුවලි වෙන්නේ නැත්නම් මිනිස්සු අතෙන් මේ නිලධාරිය අතෙන් නෙවෙයි වෙන්නේ. තාක්ෂණයේ පැත්තෙන්. ඒ තුල මේ procurement කාලය මාස 8 යන එක මාස 2ට 3ට මාස 4ට අඩු කර ගන්න. සමහර ඒවායි මේ දැන් ඩොලර් එකේ ෆ්ලක්චුේෂන් එකක් දෙක ඩොලර් එක උඩට යන යමක් දෙක procurement එක පටන් ගන්නකොට තියෙන ටෙක්නොලොජි එකත් වෙනස් වෙලා. ගාණත් වෙනස් වෙලා. ඒ විතර නෙමෙයි ඒක තාක්ෂණෙත් ලෝකෙට වඩා ඇඩ්වාන්ස් වෙලා. ඉතින් හිතන්නකෝ අවුරුදු 2ක් බලන් ඉන්නවනම් ටෙන්ඩර් එකක් දාලා ඒක කරන්න අවුරුදු 2කට පස්සේ අපි කියමු ෆෝන් එකක් ගන්න කියලා. දැන් ඒ කියන ෆෝන් එක හැම අවුරුද්දෙම අලුත් බ්‍රෑන්ඩ් එකක් එනවා. අපි ඕඩර් කරන එක නෙවෙයි ඩිලිවර් කරනකොට ඇවිල්ලා තියෙනවා. ඒ අවුරුදු දෙකක් ඩිලිවර් procurement කළා. ඉතින් මේවා ප්‍රායෝගිකව වෙනස් වෙන්න ඕනේ. ඒවට රෙසිස්ටන්ට් එකක් නැත්නම් ඒවට අභියෝග තියෙනවා. ඔව්. මොකද මේ සිස්ටම් එක වෙනස් වෙනවා කියන්නේ මනෝජ් සමහරුන්ගේ ආදායම් මාර්ග සම්පූර්ණයෙන් ඇහිරෙනවා. ඔව්. සහ දේශපාලඥ විදියට අපිටත් තියෙන වගකීම අඩු වෙනවා. සමහර දේශපාලඥයෝ මේකට කැමති නැහැ. ඔව්. දේශපාලඥයන්ට කොච්චර වැඩ තියෙනවද නේ ලියුම් අත්සන්කර කරම ඉන්න. නේද? එතකොට උසමිටි බල රස්සාව දෙන්න බෑනේ. ඒතර උසද කොටද කියලා බල රස්සාව දෙන්න බෑ. ඒ සිස්ටම් එකක් හැදෙනවා. ඒතර තමන්ගේ පක්ෂ ඔබ විශ්වාස කරනවද ඔය ක්‍රමයට දේශපාලඥයෝම කැමති වෙයි කියලා? අදත් කොච්චර කතා කරත් මගේ ජොබ් කෝටා එක කොච්චරද කියලා හිතලා වැඩ කරන තැනක ලේසි වෙයි කියලා ඔබ හිතනවද? මම හිතනවා මනෝජ් මේ අලුත් පරම්පරාවේ දේශපාලඥයෝ මේ මානසිකත්වයේ ඉන්නවා. අපේ රාජ්‍ය අමාත්‍යවරු විශාල පිරිසක් පරණ පරම්පරාවෙත් ඉන්නවා. අපේ තාත්තලා පරම්පරාවේ ඉන්න දේශපාලක වාසුදේව නානායක කර්මතුමාලා ඉතාමත් මේ තාක්ෂණයත් එක්ක යන එක පිළිබඳව කැබිනට් එකේ නිරන්තරයෙන් අපෙන් අහනවා. මගෙන් අහනවා ප්‍රශ්න අහනවා දැනගන්න ආසයි. ඒසයි ක්‍රියාත්මක කරන උදව් කරනවා. ඉතින් මම හිතන්නේ මේ හැම දේශපාලනයකම ළමයි ඉන්නවනේ. ඉතින් ඔය ළමයි ගෙවල් වල වෙලා කතා කරනවා ඉතින්නේ. කොහොමද ලෝකෙ වෙන්නේ, ගමේ වෙන්නේ, රටේ වෙන්නේ, මේ අද Facebook එකේ ගියා මොනවද තියෙන්නේ, මොනවද අපි දකින්නේ. මඩ ගැන නේ මං කියන්නේ. ඔව්. මේ තාක්ෂණය ගැන. ඔව්. ඉතින් මේ තාක්ෂණය ගැන දරුවෝ ඇවිල්ලා දෙමව්පියන්ට කියනවනේ. එතකොට දරුවා මේ හැම දේශපාලනයක්ම තමන්ගේ දරුවට ආදරෙන්නේ. ඒ දරුවට අවශ්‍ය පරිසර රට හදනවා මිසක් අපේ රස්සා බේරගෙන රටක් හදලා වැඩක් නැහැ නේ අපි. දැන් මේ සියලු කතා ඇතුලේ දැන් නාමල් රාජපක්ෂ ඇමතිතුමා පෞද්ගලිකව මැදිහත් වෙන කාරණා ඇතැම් කාරණා ගැන කතා කරා. යම් හඳුනා ගැනීම කතා කරා. ඔය අතරේ ආණ්ඩුව පිහිටවලා කෙටි කාලයක් යනකොට ආණ්ඩුව ජනතා අප්‍රසාදයටපත් වෙලා. ඒකට එක හේතුවක් මට මතකයි ශෂේන්ද්‍ර රාජපක්ෂ රාජ්‍ය අමාත්‍යතුමත් එක වෙලාවක කියලා තිබුණා මේ වෙලාවේ ඡන්දයක් තිබ්බොත් ආණ්ඩුවට මොන වගේ ඉරණමක් අත් වේද කියලා. සමහරව එහෙම සාකච්ඡාවල ඉන්නේ ජනතාවට දැනෙන්නේ නැහනේ. ඒ කියන්නේ මේ ඔබතුමාලාගේ කණ්ඩායම්
රටට දැනෙන රටට හැඟෙන කණ්ඩායම් විදියට හඳුනගත්තේ. හැබැයි ජනතාව වෙන පැති ගැන කල්පනා කරමින් ඉන්නවා. ආණ්ඩුවේම මැති ඇමතිවරුන්ගේ කටින් වෙනත් විකල්ප කණ්ඩායම් වල නම් පවා එළියට එන තත්ත්වයට ඇවිල්ලා තියෙනවා. එහෙම වැඩපිළිවෙලක් ගැන කතා කරද්දී ජනතාවට ඒක දැනෙලා නැහැ, ගිහිල්ලා නැහැ. මම දැන් මනෝජගේ දේශපාලන කාරණා ගොඩක් තියෙනවා. එකක් තමයි අපි ආණ්ඩුවක් විදියට මේ ආණ්ඩුව පිහිටවනකොට අපි විකල්ප බලවේග බොහොමයක් එක ආණ්ඩුව පිහිටුවේ. ඒ විකල්ප බලවේග ඇතුලේ විවිධ මති මතාන්තර තියෙන අය බොහෝ පිරිසක් ඉන්නවා. කියන්නේ පොහොට්ටුව නැත්නම් පොජ්ජන පෙරමුණ කියන්නේ ප්‍රධාන බලවේගය. මේ බලවේගෙත් එක්ක මේ 50% කියන කාරණේදී මේ හැමෝම එකතු වුණානේ. ඒ හැමෝම එකතු වුණාම මම හිතන්නේ විවිධ මත විවිධ අදහස් තියෙනවා. ඒ හැමෝටම විවිධ මත අදහස් ප්‍රකාශ කරන්නත් අයිතියක් තියෙනවා. මේ කිසිම බලවේගයක් කොවිඩ් කියන සාධකයේ කැල්කියුලේට් කරලා නැත්නම් ගණන් හදලා තිබ්බේ නැහැ රාජ්‍ය පාලනයට බලපෑයි කියන කාරණය. මොකද ඒකට කොවිඩ් තිබ්බේ නැහැ. කොවිඩ් ගැන අහලා තිබ්බෙත් නැහැ. මේ කිසිම කෙනෙක් දන්නේ නැති කොවිඩ් කියන කාරණේ ආවට පස්සේ සමස්ත සිස්ටම් එක වෙනස් වුණානේ. දැන් අපි වුණත් අවුරුදු දෙකකින් මහජන දිනයක් තියලා නැහැ. මගේ කාර්යාලේ පවා මහජන දිනයක් තියලා නැහැ. එක මහජන දිනයයි මම තිබ්බේ. ඒක තිබ්බා මම නිරෝධායන වෙනවා සති දෙකක්. ඔෆිස් එක වහන්න සති දෙකක්. ආපු මිනිස්සුන්ට නිරෝධායන කරන්න හම්බන්දට. ඊට පස්සේ මහජන දින නැහැ. ඉතින් මේ කාරණා එක්ක අර අපිට සුරු පුරුදු දේශපාලනයෙන් අපේ දේශපාලඥයෝ සියලු දෙනාම ඈත් වුණා. ඒක තමයි ඇත්ත කතාව. හැබැයි ඒකට සාපේක්ෂව මම ඉස්සෙල්ලා කියපු තාක්ෂණීය විප්ලවය මීට අවුරුදු 20කට කලින් වෙලා තිබ්බනම් මේ කාරණාව මෙහෙම වෙන්නේ නැහැ. එතකොට අපි ඕනේ නැහැනේ. ළමෙක් ඉස්කෝලේ දාගන්න අම රාජපක්ෂ වුණ වෙන්නේ නැහැනේ. දරුවට රස්සාවට යන්න ඕන නම්, ගුරුවරයෙක්ට ට්‍රාන්ස්ෆර් එකක් ගන්න ඕන නම්, ගමේ ඩිස්පෙන්සරියට දොස්තර මහත්තයෙක් ඕන නම් සිස්ටම් එකෙන් මේක ජෙනරේට් වෙලා එනවා නම් නාම රාජපක්ෂවත් දේශපාලඥයෙක්වත් ඕනේ නැහැ. හැබැයි මේ සිස්ටම් එක නැති හින්දා මුළු රාජපාලන සිස්ටම් එකම කොලැප්ස් වුණා. හැබැයි දේශපාලනඥයාගේ අවශ්‍යතාවයත් ඕක නිසාද? ඒක තමයි ආයි අහන්නේ. මේක තමයි මනෝත් සාම්ප්‍රදායික දේශපාලනයේ අවශ්‍යතාවය. ඒක මම පිළිගන්නවා. හැබැයි මේ ප්‍රශ්න ටික නැති වුණොත් ඔවුන්ට පවතින්න බෑ. ඉතින් ප්‍රශ්නත් එක තමයි ජීවත් වෙන්නේ ඔවුන්. ඉතින් මම විශ්වාස කරන දේ තමයි අපි ඊළඟ පරම්පරාවත් ඒ ගමනම නම් යන්නේ. අපි දේශපාලනය කළ වැඩක් නැහැ. සහ මම දන්නේ මේ රටේ මිනිස්සු පව. ඒ හින්දා මිනිස්සු ඩෙවලොප් වෙන්න, මිනිස්සුන්ගේ මානසිකත්වය හැදෙන්න ඕන කියන තැන අපි ඉන්නවනම් ඒ මානසිකත්වය හැදෙන තැනට රටේ දේශපාලඥය යන්න ඕනේ. ඒ වගේ මතක තියාගන්න අවද්ද මේ රටේ රාජ්‍ය සේවයේ සියලුම පඩි ගෙවන්නේ මේ රටේ ජනතාව. බදු සල්ලි වලින්. හෙට අපි රස්සාවක් දුන්නොත් ඒ රස්සාව දෙන මනුස්සයගේ පඩිය ගෙවන්නේ ගමේ අම්මා තාත්තා කම්බරු වැඩක් කරලා, කුලි වැඩක් කරලා, කුඹුරට ගිහිල්ලා, හේන්ට කරලා, මුහුදට ගිහිල්ලා හම්බ කරන සල්ලි වලින්. නැත්නම් ගාමන් ෆැක්ටරි වැඩ කරලා, කර්මාන්තශාලාවක වැඩ කරලා දුක් විඳලා හම්බ කරන සල්ලි වලින් තමයි මගේ පඩිය ඇතුළු රාජ්‍ය සේවයේ පඩි සියල්ලම ගෙවෙන්නේ. ඒ හින්දා මේ සියලු දෙනාට වක්කීමක් තියෙනවා. මේ ජනතාවගේ අවශ්‍යතාවන ඉටු කරන තැනට ගෙනියන්න. හැබැයි දේශපාලන කාරණේදී මම විශ්වාස කරන දේ තමයි දේශපාලන මත මේ හැමෝටම තියෙනවා. හැබැයි අපේ රටේ කිසිම දේශපාලන පක්ෂයක් යාවත් කාලන වෙලා නැහැ. පොහොට්ටුව පොජ්ජන පෙරමුණ අපි යම්කිසි තැනකට යාවත් කාලන කරා. හැබැයි COVID-19 වසංගතයත් දෙක පැවැත්මේදී අපිට ගැටලුවක් තියෙනවා ඒකට. හැබැයි කිසිම දේශපාලන පක්ෂයක් ලෝකයේ යන ට්‍රෙන්ඩ් එකත් එක්ක, රටේ තියෙන තාක්ෂණ දැනුමත් එක්ක, ජනතාවගේ අවශ්‍යතාව එක්ක යාවත් කාලන වෙලා නැහැ. අපේ 100 දේශපාලනය කරනකොට ගෙනාපු තර්ක ටිකම තමයි අදටත් දේශපාලන වේදිකාවේ තියෙන්නේ. නිදහස ලැබපු කාලේ තිබිච්ච තර්ක ටිකමයි. රැකියාව ගැන කතා කරනවා, සිස්ටම් චේන්ජ් එක ගැන කතා කරනවා, මේ අධ්‍යාපන ක්‍රමය ගැන කතා කරනවා. මේවා අපි 100ක් කතා කරා. හැබැයි මගේ පුතාගේ දේශපාලන ගමනක් තියෙනවා නම් මම දන්නේ කරයිද නැද්ද කියන එක. එයාත් කතා කරන්නේ මේ කාරණා ටික නම්. එතකොට අපි රට කොතරම් දුරට සාධාරණව සංවර්ධනය වෙලාද කියන කාරණා අපි දෙපාරක් හිතන්න ඕනේ. මේ සියලුම ආණ්ඩු මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ අපි හරි ආඩම්බරෙන් කියනවා එක පුද්ගල ආදායම 3-4 ගුණකින් වැඩි වුණා පෙර නිදහසට වඩා කියලා. නිදහසෙන් පස්සේ වැඩි වෙච්ච ප්‍රමාණය වගේ දෙගුණයක් අවුරුදු 10ක තුල වැඩි වුණා. හැබැයි ඒ 10න් දෙගුණයක් වැඩි වුණාට පස්සේ දැන් අවුරුදු 10ක් ගිහලා කී ගුණයක් තව වැඩි වෙලා තියෙනවද? මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ දෙගුණයකට වැඩි වෙච්ච එක පුද්ගල ආදායම ගිය අවුරුදු 10 අරගෙන 4 ගුණයක් වෙන්න එපා. හැබැයි ඒ දෙගුණටත් වඩා අඩු වෙලානේ. ඒතර මහින්ද රාජපක්ෂ ආණ්ඩුව අපි වරායවල් ගැන කතා කරා. තාම කතා කරන්නේ වරාය නැවක් ගේන්නනේ. ඔව්. එයාපෝට් ගැන කතා කරා. තාම කතා කරන්නේ එයාපෝට් එකට සංචාරකයෙක් ගේන්නනේ. මාලදිවයින වගේ දූපත් රටවල් සහ සමහර කල්චර්ඩ් රටවල්, ඒ කියන්නේ සංස්කෘතියක් මත ගොඩනැගිච්ච මැද පෙරදිග රටවල් පවා නැත්නම් තායිලන්තය, ඉන්දුනීසියා වැනි ආගමක් පදනම් කරගෙන රාජ්‍ය පාලනය ගොඩනැගිච්ච රටවල් පවා සංචාරක ව්‍යාපාරයක් දැක යාවත් කාන්න වෙලා තියෙනවා.
අපි අද එතනට ගිහිල්ලා නැහැ. මේ මතක තියාගන්න යුතු කාරණේ තමයි අපි එක ඔප්ෂන් එකක් විතරයි. ඉන්දියන් සාගරයේ මුතු වැටය කියලා අපි කිව්වට මේ රට තමයි භූගෝලීය වශයෙන් ලෝක දේශපාලනයේ වැදගත්ම කේන්ද්‍රස්ථානය කිව්වට අපි එක ඔප්ෂන් එකක් විතරයි. තව එහෙම තැන් තියෙන්න පුළුවන්. තව අනිවාර්යෙන් තියෙනවා. මොකද ලෝකයේ තරම් දියුණු වේගෙන යනකොට අපි එක ඔප්ෂන් එකක් විතරයි. ලංකාවට එන්න බැරි නම් සංචාරකයා මාලදීවයින්ට යනවා, මියන්මාරට යනවා, මේ ඉන්දුනීසියාවට යනවා, තායිලන්තයට යනවා, මැලේසියාවට යනවා. අපේ වරායේ තෙල් මිල වැඩි නම්, අපේ වරායේ වතුර මිල වැඩි නම් සිංගප්පූරුවේ නවත්තලා එතනින් එහාට ඉන්දියන් වරායවල් තියෙනවා. පාකිස්තානයේ වරායවල් තියෙනවා. අද මේ භූගෝලීය දේශපාලන සාධකයේ මතක තියාගන්න භූගෝලීය දේශපාලනික වශයෙන් භූගෝලීය වටිනාකම වැඩි වෙන්නේ ඒ ඇසෙට් එකට වැලියු එකක් දුන්නොත් විතරයි. ඒ භූගෝලීය පිහිටීමට වටිනාකමක් දුන්නොත් විතරයි. ඒකට හොඳම උදාහරණය තමයි හම්බන්තොට වරාය. හම්බන්තොට වරාය හදනකම් ලෝකේ කිසිම රාජ්‍ය තාන්ත්‍රයක් අපේ රට පිළිබඳව අවධානය යොමු කරේ නැහැ. හම්බන්තොට වරාය හැදීමත් ඒකට චීන ආයෝජකයෙක් පැමිණීමත් දෙක්ක සමස්ත ලෝකයේ හැම රටක්ම ලංකාව කියන කේන්ද්‍රස්ථානය ගැන කතා කරා. ඇයි? ඒ කේන්ද්‍රස්ථානයේ ඇසෙට් එකට වැලියු එකක් දුන්නා. වටිනාකමක් දුන්නා. එහෙනම් වටිනාකමක් දෙන්න නම් මේ යටිතල පහසුකම් හැදෙන්න ඕනේ. නැෂනල් ඇසෙට් එකක් නැත්නම් ජාතික සම්පතක්, ඒක සම්පතක් බවට පත් වෙන්නේ පොළොව යට තියෙනකන් නෙවෙයි. මැනික් ජාතික සම්පතක්. පොළොව යට තියෙනකන් සම්පතක් නෙවෙයි ඒක. ඒක මතු කරගෙන ඔව් මෑත තෙල් ටික ගොරට ගන්න, ගෑස් ටික ගොරට ගන්න උත්සාහ කරනවා. ඒ අතරේ යුගදානවේ ප්‍රශ්නයක් ඇවිල්ලා තියෙනවා. අර ඔබතුමා කිව්වා වගේ සමහර වෙලාවට එහෙම මේ කණ්ඩායම් එකතු වෙලා ආණ්ඩු හැදීමේ ප්‍රතිඵලයක් වුණාට සමහර කණ්ඩායම් කියන්නේ ආණ්ඩුවේ පාර්ශවම ආණ්ඩුවට විශ්වාස නැති තැනකට ඇවිල්ලා තියෙනවා යුගදාන විගිවිසුම සම්බන්ධයෙන්. සමහර ඇමතිවරු ඒ පිළිබඳ ප්‍රසිද්ධියේ කතා කිරීම එසේ නොකළ යුතු කාරණයක් හැටියට සමහර වෙලාවට සඳහන් වෙලා තියෙනවා. දැන් අද ඒක ඇමතිවරයෙක් කියලා දුන සමහර වෙලාවට ආණ්ඩුවෙන් අපිට යන්න වෙයිද දන්නෙත් නැහැ. යන්න උනත් අපි කිව්වේ හරි දේ හින්දා අපි ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා කියන ඍජු තැනක කතා කරන තැනටපත් වෙලා තියෙනවා. නෑ මම හරි දේ කියන්නේ තමන් හිතන දේ හරිද රටට විය යුතු දේද කියන ප්‍රශ්නේ තියෙනවා. සමහරවිට අපි හිතන දේ හරි. ඒකද යථාර්ථය කියන ගැටලුවකුත් තියෙනවා මොනවද? ඉතින් මම ඒකයි මම කිව්වේ මේ දේශපාලන පක්ෂය ආවත් කාලේ වෙලා නැහැ කියලා. තාම හිර වෙලා ඉන්නවා කියලා තැනක. දැන් ලෝකේ හැම රටකම දේශපාලන පක්ෂය ආවත් කාලේ වෙලා තියෙනවා. දැන් ඉන්දියාවේ කොංග්‍රස් එක ගත්තා, BJP එක ගත්තා. පාකිස්තානයේ මුස්ලිම් ලීග් එක ගත්තත්, PPP එක ගත්තත් මේ හැම කාරණයකදීම මේ අය ආවත් කාලේ වෙලා තියෙනවා. කාලානුරූපව රටේ ලෝකයේ අවශ්‍යතාවෙන් අභියෝගයන් අපි හඳුනගෙන තියෙනවා. අද අපේ අභියෝගය ආර්ථික අභියෝගයක්. අද ට්‍රේඩ් මත තමයි ලංකාවේ වටිනාකම තීන්දුව වෙන්නේ. එමන් ට්‍රේඩ් කරන්න නම් හුදකලාව කරන්න බෑ. අපිට අවශ්‍යයි පාර්ට්නර්ස්ලා. මේ ට්‍රේඩ් වලට යන්න ඕනේ පාර්ට්නර්ස්ලා. ගිවිසුම් පිළිබඳව අපිට මත තියෙන්න පුළුවන්. දැන් හම්බන්තොට වරාය ගිවිසුම ගැන මට ගැටලුවක් තිබ්බා. සහ තවමත් තියෙනවා. හැබැයි වරායට ආයෝජකයෝ ගේම තුල වරාය ජෙටියක් සහ පෞද්ගලික සමාගමක් මේ හැම තුල මට කිසිම ප්‍රශ්නයක් නැහැ. යුද දණුව වෙන්න පුළුවන්, වෙනත් කාරණයක් වෙන්න පුළුවන්. මේ හැම කාරණේදීම ලෝකේ යන ට්‍රෙන්ඩ් එක සහ මේ ට්‍රෙන්ඩ් එක ඇතුලේ අපේ රටට උපරිම වාසිය ලබා ගත යුත්තේ කොහොමද කියන එක තමයි අපි බලන්න ඕනේ. ඉතින් යුගදානවි සම්බන්ධයෙන් ඔව් ඒ වාසිය ගත්තේ නැහැ කියලානේ චෝදනා කරන්නේ. කැබිනට් එකට දාන්නේ නැතුව, කැබිනට් පත්‍රිකාවක් පෙන්වන්නේ නැතුව, ඒක වෙනම දාලා ඒ ආයතනයත් එක්ක ගිවිසුම අත්සන් කරපු විදිය පිළිබඳව ඒක විනිවිද බවක් නැහැ කියලා ඒ ප්‍රසිද්ධියේ ප්‍රධාන කාරණා කීපයක් කතා කරනවා. ඒක හැම කාරණා පිළිබඳව මුදල් අමාත්‍යාංශයේ ක්ලැරිෆිකේෂන් නැත්නම් කරුණු ඉදිරිපත් කරානේ. දැන් ගිවිසුමක් අසං කළා නම් යුද ගණනයකේ 140 කියන කොටස් ට්‍රාන්ස්ෆර් වෙන්න එපා. හැබැයි කොටස් ගිහිල්ලා නැහනේ. ඒ කියන්නේ පැහැදිලිව අවසාන ගිවිසුම අසං කළා නැහැ කියන කාරණය. හැබැයි චෝදනා තියෙනවා. ඉතින් මම විශ්වාස කරන්නේ මනෝජ් මම කැබිනට් මණ්ඩලයේ ඉන්නවා නම් මගේ වගකීම තමයි කැබිනට් එකේ තියෙන කාරණා කැබිනට් එකේ කතා කරන එක. මාධ්‍ය සහෝදරවරු සමාජාල මාධ්‍යක අමනාප වෙලා තියෙනවා කැබිනට් එකෙන් පස්සේ වොයිස් කට් එකක් දෙන්නේ නැහැ කියලා. දැන් මම දෙන්නේ නැහැ. මොකද කැබිනට් එකෙන් පස්සේ වොයිස් කට් එක දෙන්න කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයෙක් ඉන්නවා. ඔහු තමයි කැබිනට් එකේ කරන දේවල් පළමුවම ප්‍රකාශයට පත් කළ යුත්තේ. මගේ කැබිනට් පේපරයක්වත් මම මාධ්‍ය මේ කැබිනට් ප්‍රෙස් එකේ ඉවරනකම් මම කියන්නේ නැහැ. ඒ මගේ ප්‍රතිපත්තිය. මේ යම් කිසියකින් අපි සාමූහික වගකීමක් දරනවා නම් මෙතන අයින් කරයිද කියන කාරණේ අදාළ නැහැ. එහෙනම් අයින් වෙලා ඒකට අභියෝග කරන්න ඕනේ. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට අපි අභියෝග කරා අපි අයින් වුණානේ. අපි කියලා පොට්ටුවේ සමාජිකත්වය ගත්තා. අරන් අපි අභියෝග කර ඊට පස්සේ අපි පක්ෂේ ඉන්නකම් පක්ෂය ඇතුලේ අභියෝග කරන්න ගියේ නැහැ. ඉතින් මම හිතන්නේ යම් කිසිකට ආණ්ඩුව පිළිබඳ විවේචන තියෙනවා නම් දැන් හොඳම කාරණේ තමයි ආණ්ඩුවෙන් අයින් වෙලා ඒ විවේචන වලට සමන් දෙන එක. ඒ විවේචන කරන එක බෑ ආණ්ඩුවක් විදියට අධිකරු ජනාධිපතිතුමා අගමැතිතුමා කැබිනට් මණ්ඩලය අපි මේ හැම විවේචනයක් ආපු වෙලාවකම
ඒක රටට ඔබින් නැත්තම් අපි අඩියක් පස්සට අරන් තියෙනවා. හැබැයි ඔය යන්න කියන කණ්ඩායම ඔක්කොම දාලා ගියොත් ඊට පස්සේ ආණ්ඩුවේ පැවැත්ම ගැන ප්‍රශ්නයක් එන්නේ නැද්ද? මම හිතන්නේ දේශපාලනික වශයෙන් මනෝජ් අපිට ආණ්ඩුවේ පැවැත්ම ගැන අපිට අභියෝගයක් නැහැ. මොකද ඒක ආණ්ඩුවේ පැවැත්ම පිළිබඳව ව්‍යවස්ථානුකූලව අපිට යන්න පුළුවන්. ඒ වගේම මම හිතන්නේ ඔය කියන තරමේ ප්‍රශ්නයකුත් නැහැ. හැබැයි මම හිතන්නේ අපිට ආණ්ඩුවක් කරනවා කියන්නේ රට විනාශ කරන්න හෝ එක අයගේ පෞද්ගලික උමනපාකම් සපුරා ලන්න අපි දේශපාලනය කරනවද? රටේ ජනතාවගේ අවශ්‍යතාවය සපුරන්න අපි දේශපාලනය කරනවද? දැන් ඔය කියන සමහර අය අපේ පක්ෂ නෙමෙයි පොදුවේ. පොදුවේ මේ දේශපාලනය කරන ඉල්ලාස් වෙන තිබ්බ පාස්කෘත ප්‍රහාරයෙන් පස්සේ. මෙච්චර ජීවිත ගන්න නැති වෙලා තිනවා. ජාතික ආරක්ෂාව කඩන්නට තිනවා. මේකනේ හෙව්වේ නැහැ. ඉන්දියාවෙන් 10 පතාවද්ද කොහෙද කිව්වා කියලා කියනවා. ඇයි හොයන්නේ නැත්තේ? අයින් වෙන්න තිබ්බා. එහෙම නැත්නම් ගෑස් සිලින්ඩර් 1 2 3 4 පුපුරනකොට අයින් වෙන්න තිබ්බා. ඒ කොහොමද ගෑස් පුපුරන්නේ? මොකද්ද මේ සම්නිධිය? මොකද්ද මේකේ ප්‍රශ්නේ? සභාපතිවරයා එකක් කියනවා, ඇමතිවරු තව එකක් කියනවා, නිලධාරීන් තව එකක් කියනවා. මම ජනතාව ගැටලු තියෙන අවස්ථාවක අයින් වෙන එක වෙනම එකක්. හැබැයි මේ තමන්ගේ දේශපාලන න්‍යායයේ අවශ්‍යතාවයක් ඉටු කර ගැනීම හෝ තමන් විශ්වාස කරන දේ තමයි මේක විය යුත්තේ කියන මතයේදී මම හිතන්නේ ඒක කැබිනට් මණ්ඩලය අපි කතා කළ යුතු කාරණයක්. හොඳයි අපි තවදුරටත් මතුවෙන කාරණා පිළිබඳව මේ මොහොතේ සමාජයේ සාකච්ඡා වෙන කාරණා පිළිබඳව නාමල් රාජපක්ෂ ඇමතුමත් එක්ක කතා කරමු. ඊට කලින් අපි ආයෙත් කෙටි විරාමයක් ලබා ගන්නවා. Net FM Unlimited. හොඳයි අපි නැවතත් Net FM Unlimited සමග තරුණ හා ක්‍රීඩා කටයුතු ඇමතිතුමා නාමල් රාජපක්ෂ ඇමතුමත් එක්ක අපි Unlimited සංවාදයේ යෙදලා ඉන්නේ. නාමල් ඇමතුමා ඔබත් සමහර කාරණා පිළිගත්තා. දේශපාලනඥයන්ට චෝදනා තියෙනවා. නිලධාරීන්ට චෝදනා තියෙනවා. වෙනත් කණ්ඩායම් වලට චෝදනා තියෙන්න පුළුවන්. අපි සමහර තැන්වලදී අපි ෆේල් වෙන්න පුළුවන්. හැබැයි රට පුද්ගලයෝ විදිහට ඉදිරියට යන්න ඕනේ. ඒ වෙනුවෙන් තරුණයන්ට ලොකු වගකීමක් තියෙනවා. එක පැත්තකින් අපිට තියෙන වගකීම මොකක්ද කියලා හඳුනගන්න නැතුව චෝදනා කරමින් ඉන්න අවස්ථාවක් තියෙනවා. සමහර තරුණයෝ උත්සාහ කරන අවස්ථාවක් තියෙනවා. දැන් අපි මේ අවුරුද්දට නව වසරට දින ගනිද්දී අපි කිව්වේ අභියෝගය කියන්නේ අවස්ථාවක්. මේ අභියෝගයේ අවස්ථාවක් බවට පත් කරගත්තු තරුණයෝ ඉන්නවා. ඉවෙන්නේ තරුණයන්ට අපිට බලාපොරොත්තු ඇති කරන්න පුළුවන්. ඔබ විශේෂ ඇමතිවරයා. අපි ප්‍රායෝගිකව කොහොමද ඔවුන්ගේ තැන හදලා දෙන්නේ? ඔවුන්ට මඟ පෙන්වලා දෙන්නේ. අපි සමහරලාවට දකින්න නාමල් ඇමතුමා එක්ක ප්‍රදානයක් දීලා නිකන් ඉන්නවා. එක්ක ණයක් දීලා නිකන් ඉන්නවා. ඔවුන් මොනවද කරන්න කියලා හොයලා බලන්නේ නැහැ. ඔවුන් නිෂ්පාදනය කරොත් ඒකේ වෙළඳපොළ කොහෙන්ද විකුණගන්නේ කොහොමද? දේශීය වෙළඳපොළට දාන කෙනා කන්ටේනර් එක දාලා මේක අපනයනය කරන්නේ කොහොමද? එහෙම තැනක් පිළිබඳව හොයනවා නම් මේ අද තියෙන ඩොලර් ප්‍රශ්නයටත් යම් ආකාරයෙන් විසඳුමක් ලැබිලා ඇති. තරුණයෝ සමහර තැන්වල අසරණයි. මොකක්ද ඔවුන් වෙනුවෙන් කරන්න පුළුවන්? මොකක්ද වැඩ පිළිවෙල නාමල් ඇමතුමා? නෑ දැන් විශේෂයෙන්ම අපි තරුණ අමාත්‍යාංශයේ විදියට අපේ අමාත්‍යාංශයේ දිනදා අපි කරන වැඩසටහන් බොහොමයක් තියෙනවා. ඒ වැඩසටහන් මේ විදියට ක්‍රියාත්මක වෙනවා. හැබැයි අපි විශේෂයෙන්ම අපේ රාජ්‍ය අමාත්‍යවරු 10 දෙනෙක් එක්ක අපි එක කමිටුවක් හදලා තියෙනවා. මුදල් අමාත්‍යාංශයත් එක්ක. ඒදී එක කාරණයක් තමයි මේ විදේශ විනිමය උත්පාදනය කරන්න පුළුවන් අංශයන්. විශේෂයෙන්ම IT ටෙක්නොලොජි එක. එතකොට ඉලෙක්ට්‍රොනික මැනුෆැක්චරින් ඇන්ඩ් ඇසෙම්බලින් කියන කාරණය. සහ වැලියු ඇඩිෂන්. දැන් උදාහරණයක් ගත්තොත් පොල් ආශ්‍රිත නිෂ්පාදන වැලියු ඇඩිෂන් කරන්න. අපේ සමහර නිකුලාසි එක්ක අපිට පොල් ගේන්න බෑ. හැබැයි තියෙන පොල් ප්‍රමාණය කන්නත් මදි. ඒතර කොහොමද වැලියු ඇඩිෂන් කරන්නේ? ඉතින් මේකට අවශ්‍ය zone එකක් නැත්නම් නිදහස් වෙළඳ කලාපයක් වැනි වැඩ පිළිලක් අපි හදන්න ඕනේ. අද දාම් බෝඩ් එක පවා අපි පිටරටින් ගේන්නේ. කැරම් බෝඩ් එක මේ අපේ ගමේ මල ගෙදර සෙල්ලම් කරන කැරම් බෝඩ් එකක් ගේන පිටරටින්. ඉතින් මේවා හදන්න අවශ්‍ය ක්‍රීඩා නිෂ්පාදන ගම්මානයක්. ඒ ඉලෙක්ට්‍රොනික්ස් අපි දැන් නිගෝෂিয়েට් කරනත් අපි සාකච්ඡා කරන විදේශ සමාගම් එක්ක ඒ රටවල ටෙලිවිෂන් එක, රේඩියෝ එක, කම්පියුටරේ ලංකාවේ මැනුෆැක්චර් කරන, ලංකාවේ ඇසෙම්බල් කරන්න. ඉතින් මේ කාරණා වලට අපි ලබන අවුරුද්දේ මුල කාර්තුවේ කටයුතු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒකෙන් BPO KPO ඉන්ඩස්ට්‍රි එක නැත්නම් මේ අවුට්සෝසින් කියන ඉන්ඩස්ට්‍රි එක. ඒක අපේ රට එක පැත්තකින් ඉස්සරහට අරගෙන යනවා. මේ හැම ක්ෂේත්‍රයකම මනෝ රැකියාව උත්පාදනය වෙනවා. රැකියාව උත්පාදනය වෙනවා වගේම සබ් ඉන්ඩස්ට්‍රීස් හැදෙනවා. ඒ කියන්නේ ඒකට ආවේනිකුණු වෙනත් ව්‍යාපාර ගොඩ නැගෙනවා. ඒ වගේම තමයි ඔබතුමා කියපු මනෝජ් කියපු මේ සම්බන්ධීකරණය කියන කාරණය. ඉතින් අපි විශේෂයෙන්ම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු හරහා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු වල ජීවන නිපුණතා අනු කමිටුව අපේ ප්‍රධාන මන්ත්‍රීවරයා සහ ප්‍රාලේකම්තුමා එක්ක පිහිටවල තියෙනවා. ඒ තුල හැම ගමකටම ලක්ෂ 30ක් යනකොට හැම ප්‍රාදේශ සභා මන්ත්‍රීකරේට්ටම ලක්ෂ 40ක් යනකොට හැම
පළාත් සභා මන්ත්‍රීවරු හිටපු එක්කෙනාට ලක්ෂ 200ක් යනකොට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලක්ෂ 100ක් මිලියන 100ක් ලක්ෂ 1000ක් යනවා. ඒතර මේ මුදල් වලින් 40%ක් අවම වශයෙන් අවමය ව්‍යවසායක සංවර්ධනයේට ආයෝජනය කරන්න ඕනේ. ඒක අධීක්ෂණය කරන්න එක් එක් විෂයපතයන් වලට අයිති අමාත්‍යාංශ මම කියපු රාජ්‍ය අමාත්‍යාංශයක දීවර ක්ෂේත්‍රය නම් දීවර අමාත්‍යාංශය. වැවිලි කර්මාන්ත ක්ෂේත්‍රය නම් ඒකට අදාළ රාජ්‍ය අමාත්‍යාංශය. ඒ වගේම තරුණ ක්‍රීඩා අමාත්‍යාංශය තියෙනවා කුඩා ව්‍යාපාර අංශය. එක්කම අපේ බතික් කර්මාන්තය පැත්තෙන් අනිත් එක වේවැල් සහ පිත්තල මැටි කර්මාන්ත ක්ෂේත්‍රයේ ප්‍රසන්න විරමතුමාගේ ක්ෂේත්‍රය. මේ හැම අමාත්‍යාංශයක්ම ඒක අනිත් පැත්තෙන් කෘෂි කර්මාන්තය ලයිව් ස්ටොක් නැත්නම් ක්‍රී නිෂ්පාදනය සත්ව පාලනය කියන කාරණාවලදී ඒවා අධීක්ෂණය කිරීමේ යාන්ත්‍රණයක් අද අපි හදලා තියෙනවා. මේ යාන්ත්‍රණය අත්හදා බැලීමක්. කියන්නේ මේක පළවෙනි වතාවට තමයි මෙහෙම රාජ්‍ය මාත්‍යවරු 10 15ක් එකතු කරගෙන මේක සම්බන්ධීකරණය කිරීමක් කරන්නේ. ඒක අත්හදා බැලීමකට වඩා මම හිතන්නේ අලුත් ක්‍රමවේදයක්. මේක යම් යම් අඩුපාඩු සිද්ධ වෙන්න පුළුවන්. හැබැයි මේවා නිවැරදි කරගෙන අපි ඉස්සරහට යන්න ඕනේ. මොකද ඒකේ මම කිව්වේ තරුණ අමාත්‍යවරු බොහෝ පිරිසක් ඉන්නේ එතන. ඒ අය කැමති වෙනස් වෙන්න. ඒ අය කැමති තමන්ගේ තියෙන අඩුපාඩුකම් හදාගන්න. ඉතින් මේ යාන්ත්‍රණය ඇතුලේ අපි මෙකනිසම් එකක් හදනවා. යාන්ත්‍රණය ඇතුලේ සිස්ටම් එකක් තියෙනවා. ප්‍රාදේශීය කාර්යාලය හරහා කොහොමද මේ ව්‍යාපාරිකයෝ ටික අපි මොනිටර් කරන්නේ. ඒ වගේම හෝම් ෂොප් එක. හැම වසමකම හෝම් ෂොප් එකක් ලැබෙනවා. ඒ හෝම් ෂොප් එකේ තියෙන ස්ටොක් එක මැනේජ් කිරීමේ software එකක් අපි දැන් බලනවා ඉන්ට්‍රොඩියුස් කරන හඳුන්වා දෙන්න. ඒ තුල අපිට පුළුවන් මේ හැම හෝම් ෂොප් එකකටම අර Q ෂොප් එක වගේ හෝම් ෂොප් එකටම ස්ටොක් මැනේජ්මන්ට් එකක් දෙන්න. එතයි ඒ හෝම් ෂොප් එකේ නිෂ්පාදන අපි අනිවාර්ය කරලා තියෙනවා. අපි දැන් සමෘද්ධි දෙනවා නම් හොය යම්කිසි ආධාරයක් දෙනවා නම් 50% අනිවාර්යෙන් දේශීය නිෂ්පාදන මිලදී ගත යුතුයි. ඒ කියන්නේ අපි හෝම් ෂොප් එකේ අපි දැම්මොත් දේශීය නිෂ්පාදන විකිණන්න දාලා තියෙන ඒවට මේ දෙන ආධාරයක් දෙනවා නම් ඔබතුමා කිව්වා අපි ආධාර දෙනවා කියලා. දැන් මුදල්මත්තුමත් බලාපොරොත්තු වෙන අතිග ජනාධිපතිතුමා අගමැතිතුමා උපදෙස් දීලා තියෙන්නේ මේ ආධාර වලින් අඩුම ගානේ 50%ක් දේශීය නිෂ්පාදන ගන්න. එතකොට අන්න අර ව්‍යවසායකයන්ට මාකට් එක ඉබේම හැදෙනවා. ගමේ කිරි ටික ගමේ කඩේට දැම්මම ගමේ නිෂ්පාදනයට ඒක විකිණනවා. මේක මොනිටර් කිරීම තමයි ලොකුම අභියෝගය. මොකද මනෝජ් අපි ඇත්තටම අපේ රටේ පොල් පැල බෙදලා තියෙන විදියට අපි දේශපාලනය කරන අපි අද පොල් හිඟයක් තියෙන විදියක් නැහැ. අපි අඹ පැල බෙදලා තියෙන විදියට අපි අඹ එක්ස්පෝර්ට් කරන්න ඕනේ. අපි කජු පැල බෙදලා තියෙන විදියට අද මේ රට කජු වලින් පිරෙන්න ඕනේ. මෙහෙම වෙලා නැහෙනි. අපි ගෙවතු වගා වලට ඇට බෙදලා තියෙන විදියට අද ආහාර හිඟයක් එන්න විදියක් නැහැ. ඉතින් මේ කාරණා මොනිටර් කිරීම තමයි ප්‍රධානම අභියෝගය. විශේෂයෙන්ම අපේ මේ ප්‍රොජෙක්ට් මැනේජ්මන්ට් ඇන්ඩ් මොනිටරින් අධීක්ෂණ අමාත්‍යාංශයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේ මොනිටර් කිරීමේ සිස්ටම් එක හඳුන්වා දෙන්න. ඉතින් මේ හැම එකක්ම මනෝජ් අවසානයේ ඊ-ග්‍රාම සේවක ප්‍රොජෙක්ට් එකත් එක්ක සම්බන්ධ වෙනවා. ඊ-ග්‍රාම සේවක ප්‍රොජෙක්ට් එක කියන්නේ ග්‍රාම සේවක මහත්තයාගේ වැඩසටහන ඩිජිටල්කරණය කිරීම. ඒ වැඩසටහන තුල හැම පනුස්සයෙක්ගේම එදිනෙදා ආදායමේ ඉඳන් දැන්ට ග්‍රාම සේවක මහත්තයා ගාව ෆයිල් එකේ තියෙන එක ඩිජිටල් ප්ලැට්ෆෝම් එකකට එනවා. ඒක අපි මේ අවුරුද්දේ ලබන අවුරුද්දේ මුල කාර්යත්වය අපි ආරම්භ කරන දැනටත් රාජ්‍ය පයිලට් ප්‍රොජෙක්ට් අපි ගිය සතියේත් කරා. සූර්යාවේ එක ග්‍රාම සේවා වසමක අනුරාධපුරයේ එක ග්‍රාම සේවා වසමක මේ ක්වෙස්චන්ස් වලට අදාළ ප්‍රශ්න වලට අදාළ කාරණා ඒකෙදී යම් අලුත් දේවලුත් අපිට ඉගෙන ගන්න ලැබුණා. විශේෂයෙන්ම මේ බලපත්‍ර ඉඩම් සම්බන්ධයෙන් කොහොමද අපි ප්‍රශ්නේ නිරාවුල් කරන්නේ කියන එක ගැන මේවා අපි යවත් කාලන කරගෙන දැන් ඒක ලබන අවුරුද්ද වෙනකොට ජාතික ව්‍යාකෘතියක් විදිහට යනවා. ඒ වගේම ජාතික හැඳුනුම්පත ඩිජිටල් ID එක අපි ලබන අවුරුද්ද පළවෙනි කාර්යත්වයේ වැඩ ආරම්භ කරනවා. ලබන අවුරුද්ද අවසන් වෙනකොට අපි ඉලක්කය ජාතික ඩිජිටල් හැඳුම්පත සියලු දෙනාටම දීලා අවසන් කරන්න. ඒකෙදි මේ හැම කෙනෙක්ගේම බෑග්ග්‍රවුන්ඩ් එක දැන් අපි දන්නවා සමහරලාට එකම නමට දෙකක් තියෙනවා. ඒ කියන්නේ සමෘද්ධි දෙකක් හම්බ වෙනා ඉන්නවා. ප්‍රතිලාභ දෙක තුන හම්බ වෙනා ඉන්නවා. දැන් අපි ගම්වල ගියාම චෝදනාව කියන්නේ සර් මේ හැම එකම සර්ලා දෙන්නේ එකම අයට. අපි මෙච්චර සර්ලාට වැඩ කරනවා අපිට මේක හම්බෙන්නේ නැහැ. සමහරට අවංකව දෙන්න ඕන මිනිස්සු මග හැරෙනවා. බොහෝ අවස්ථාවල මේ එකපාරක් දෙපාර මොකද මනෝජ් දැන් මේ නිලධාරි වෙන්න පුළුවන් අපි මිනිස්සුනේ. අපි නිරන්තරයෙන් අපිට ඇවිල්ලා කතා කරන හම්බෙන මිනිස්සුවනේ අපි අඳුරන්නේ. ගමේ දක්ෂ මිනිස්සෙක් හැංගිලා හිටියොත් අපි දන්නේ නැහැනේ. අපි මේක හඳුනගන්නේ කොහොමද? ඒක තමයි අභියෝගය. හැබැයි ඒක හඳුන ගන්න පුළුවන් ක්‍රමවේදය තමයි මේ ඔක්කොම සිස්ටම් එකකට ගන්න ඕනේ. ඒතර ජාතික ඩිජිටල් ජාතික හැඳුනුම්පත හරහා මේ හැම කෙනෙක්ම ප්‍රොෆයිල් වෙනවා. එතකොට සමෘද්ධි අමාත්‍යාංශයට අවශ්‍ය data ටික අපි සමෘද්ධියකට දෙනවා. ඒතර සමෘද්ධි දීමනාවක් ලැබිච්ච කෙනෙක්ට ආය කුෂිකර්ම අමාත්‍යාංශ දීමනාව හම්බෙන්නේ නැහැ. මොකද කුෂිකර්ම අමාත්‍යාංශයේ එයාගේ නම දැම්මම එයාට සමෘද්ධි දීමනාව හම්බෙලා කියලා එනවා. සත්ත්ව පාලනය කරන කෙනෙක්ට තවත් ස්වයං රැකියා ආධාරයක් දෙනවා නම් එයාට සත්ත්ව පාලනයට අපි දීලා කියලා අපි වැටෙනවා. ඒතකොට එයාට අවශ්‍ය නම් අපි නාක් කරන් දෙන්න පුළුවන්. හැබැයි ආධාරය තව කෙනෙක්ට දෙන්න පුළුවන්. අපේ රටේ ප්‍රශ්නේ මේ සිස්ටම් එක මැනුවල් වෙච්ච එක.
එක අපේ රටේ ප්‍රශ්නයක් නෙවෙයි අපි යාවත් කාලේ නොවීම පිළිබඳ ප්‍රශ්නයක්. ඉතින් මේ ඩිජිටල් අයිඩියා එක අපි මේ අවුරුදු දෙක ඇතුළත ලැබෙන අවුරුද්දේ සහ ඊළඟ අවුරුද්ද පළවෙනි කවුරුතුනට අවසන් කරගත්තොත් ඊග්‍රාම සේවක ප්‍රොජෙක්ට් එකත් දෙක්ක මොකද ඊග්‍රාම සේවක ප්‍රොජෙක්ට් එකෙන් තමයි මේ සියලුම ඩේටා ටික එකතු වෙන්නේ. මොකද ඊග්‍රාම සේවක මහත්තයා ගාව තමයි විස්තර තියෙන්නේ. ඒ විස්තර වලදී අපි දැන් නිවාස හදනවා. අපි දැන් කරන්නේ කොහොමද? නිවාසය ලැබී යුත්ත කවුද නැද්ද කියලා අපි තීන්දුව කරන්නේ ගමට ගිහිල්ලා කතා කරලා. හැබැයි මේ සිස්ටම් එක හැදුවම සිස්ටම් එකේ තියෙනවා ගමේ ඉස්සෙල්ලාම ගේ හදන්න ඕනේ දුප්පත් මනුස්සයා කවුද කියලා. එතෙන්ට අපිට ගේ හදා ගන්න පුළුවන්. ඉතින් ඒ තැනට අපි යන මේ වැඩපිළිවෙල මනෝජ් මේ වෙනකොට ආරම්භ කළා. ඒක රාජ්‍ය යාන්ත්‍රණයේ ඊ ප්‍රොකියුමන්ට් වලට නැත්නම් ටෙන්ඩර් යනකොට අන්තර්ජාල ඉන්ටර්නෙට් එක කරා ටෙන්ඩර් වලට යනවා. ඒ වගේම විශේෂම කාරණා අපි හඳුනගෙන තියෙනවා මේ වෙනකොට අඩුම ගානේ ඩොකියුමන්ට්ස් දත්ත මිනිස්සුන්ගේ දිනදා ජීවිතයේ බලපාන කාරණාවලදී සහ ව්‍යාපාර වෙන්න පුළුවන් අප්‍රූවල් එකක් ගන්න වෙන්න පුළුවන් 100කට වැඩි ප්‍රමාණයක් තියෙනවා අපිට ඔන්ලයින් යන්න පුළුවන්. එලියකි ලබා ගැනීමේදී ඩිජිටල් සිග්නේචර් එක නැත්නම් ඩිජිටල් ලස්සනක් දෙක අපිට අන්තර්ජාලය හරහා ලබා ගන්න පුළුවන්. උදාහරණයකට දැන්ටත් උපැන්න මරණ නිවාස සහතිකය, ඉඩම් ඔප්පු, පත්තිරිප්පු බලන එක, පොලිස් සහතික. දැන් උදාහරණ මම ග්‍රාම සේවක සහතික. දැන් මම ගන්නකො උදාහරණ මම පහුගිය ආණ්ඩුවේ මම 3 වතාවක් රිමාන්ඩ් කරානේ. මේ හැම පාරම ඇඟිලි print තියන්න ඕනේ. එකම නාම රාජපක්ෂ. සමහරලාට මම සති මාස දෙකක් ඇතුළත දෙපාරක් සති මාස දෙකක් ඇතුළත දෙපාරක් රිමාන්ඩ් වුණා. හැබැයි දෙපාරම මම ඇඟිලි මාක් තියෙනවා. මොම ඇඟිලි වෙනස් වුන්නේ නැහැ. ඒ විතරක් නේ අප ගන්න ග්‍රාම සේවක සහතික ගේන්න ඕනේ මේ මාස දෙක ඇතුළත ආයේ. දැන් මේක ඔන්ලයින් ගන්න පුළුවන් නම් මම ඒක තමයි මගේ එකපාරක් ෆින්ගර්ප්‍රින්ට් එක තිබ්බම ඊළඟ පාර මගේ නම ගහම ෆින්ගර්ප්‍රින්ට් එක එනවනම් දැන් ෆින්ගර්ප්‍රින්ට් එක තිබ්බම මගේ ප්‍රොෆයිල් එක එනවනම් මම දෙවෙනි පාර ෆින්ගර්ප්‍රින්ට් එක තියන්න ඕනේ නැහැ. ඉතින් මේ සිම්පල් ડોකියුමන්ට්ස් තියෙනවා. ළමෙක් ඉස්කෝලේ දාගන්න ගියාම පුරවන්න තියෙන විස්තර. සමහර වෙලාවට රුපියල් 5000 ආධාර එකෙන් රුපියල් 6000 විතර ෆෝම් පුරවන්න ඕනේ. ඉතින් මේ ඒක තමයි යථාර්ථය. මේවා සියල්ලම අපි අයින් කළා. සිම්ප්ලිෆයි කරන නැත්නම් ඉතාමත් පහසුවෙන් මේවා කරගන්න පුළුවන් විදිහට ડોකියුමන්ට් එක අපි ලබන අවුරුද්දේ වෙනස් කරන්න කටයුතු කරනවා. ක්‍රීඩාව පැත්තෙන් කතා කරොත් අපි දකිනවා මේ සැමරුම් ඔලිම්පික් අවසාන පදක්කම දිනලා අවුරුදු 20යි 20 සමරනවා. ඔන්න ඊයේ පෙරේදා අපි දැක්කා දකුණු ආසියානු වොලිබෝල් රන් පදක්කම කාන්තා දිනලා අවුරුදු 30යි අපි සමරනවා. 96 ලෝක කුසලානයේ දිනලා අවුරුදු 25යි අපි සමරනවා. හැබැයි ඊට පස්සේ නැද්ද දක්ෂයෝ ඒ පදක්කම් දිනුවගේ අපිට දිනන්න බැරිද? ක්‍රීඩාව එහෙම තැනකට ගොඩනගන්න බැරිද? එහෙම දක්ෂතා තියෙන අය අපේ රටේ නැද්ද? මෙච්චර කල් බලන් ඉන්න ඕනද නාමල් රාජපක්ෂ ඇමතුමා? මම හිතන්නේ මනෝජ් ජයග්‍රහණය කරපු සියලු දෙනාම තමන්ගේ දක්ෂතාවය මත ජයග්‍රහණය කරපු අය. 96 වර්ල්ඩ් කප් එක දිනනකොට අපේ ක්‍රිකට් බෝඩ් එකට අද තියෙන තාක්ෂණය තිබ්බේ නැහැ. හැබැයි අපි දින්නා. සුසන්තික අක්කා පදක්කම දිනනකොට අද තියෙන ග්‍රවුන්ඩ් අපේ රටේ තිබ්බේ නැහැ. හැබැයි අපි දින්නා. හැබැයි අපේ තාක්ෂණය යටිතල පහසුකම් දියුණු වෙන්න අපේ පරාජයන් අපි පිටිපස්සට ආවා. ජයග්‍රහණ පස්සට ආවා. අපි හිතන්න ඕනේ කාරණයක්. හැබැයි මම දකින්නේ මේකේ ප්‍රධානතම කාරණේ තමයි අපි ලෝකයේ තියෙන ට්‍රෙන්ඩ් එකක් දෙක අපි වෙනස් වෙලා නැහැ. අපේ පුහුණු වීම කරන ක්‍රමවේදයන් අපි වෙනස් කරලා නැහැ. අපි බලන විදිය ක්‍රීඩකයාගේ මානසිකත්වය මනෝජ් පොඩ්ඩක් වෙලාවක ස්ටැටිස්ටික්ස් අරන් බලන්න. ජාතික වාර්තා තියෙන කිසි කෙනෙක් 90ක් 10ක් ඉන්නවා. 90ක් ජාත්‍යන්තර තරඟවලදී තමන්ගේ පර්සනල් බෙස්ට් එකවත් කරන්නේ නැහැ. ඒ කියන්නේ ඒක ක්‍රීඩකයාගේ ප්‍රශ්නයක් නෙවෙයි. මානසික ප්‍රශ්නයක්. අවසාන ඔලිම්පික් එකෙත් අපි දැක්කා. අවසාන ඔලිම්පික් එකේ ජූනියර් වර්ල්ඩ් චැම්පියන්ෂිප් එකේ තරඟයකදී ළමයෙක් දස්කම් දැක්කුවා අපි ඔලිම්පික් යවපු ළමයට වඩා. කියන්නේ තනිකර මානසිකව ප්‍රශ්නයක් තියෙන්නේ. ඒ කියන්නේ මානසික ප්‍රශ්නයක් කියලා එක්කම සමහර තුනම ක්‍රීඩකයන්ට පිස්සු කියලා කියනවා කියලා එහෙම නෙවෙයි. මෙන්ටලි නැත්නම් මානසිකව ෆිට් නැහැ ජාත්‍යන්තර තරඟ වලට මුහුණ දෙන්න. අපි දකින සමහර ක්‍රීඩකයෝ ක්‍රිකට් ගන්නවා ඩොමෙස්ටික් ගහනවා. මේ ඉන්ටර්නැෂනල් මැච් එකට ආවම පර්ෆෝම් කරන්නේ නැහැ. ඉතින් මේ කාරණා අපි හඳුනගෙන මේ කාරණා අපි හදන්න ඕනේ. ඒකෙත් මම හිතන්නේ බොහෝ වෙලාවට අපිට වැරදිච්ච එක තමයි අපි සුසන්තික අක්කා දිනනකොට කරපු ට්‍රේනින් දැන් කළා හරියන්නේ නැහැ. ඊට වඩා වෙනස් නැහැ. වේට් ට්‍රේනින් නම් කෑම කන විදිහින් නම් හැසිරෙන විදිහින් නම් ඒක වෙනස්. සනත් ජයසූරිය බැට් කරනකොට ප්‍රැක්ටිස් කරපු මෙතඩොලොජි එක නෙවෙයි දැන් ප්‍රැක්ටිස් කරන්නේ. ඒ තාක්ෂණයක් දෙක අපි වෙනස් වෙන්න ඕනේ. පුහුණු කරුවෝ යාවත් කාලෙ වෙන්න ඕනේ. හැබැයි අද ඒ වැඩ පිළිවෙල අපි හදලා තියෙනවා. ඒක ප්‍රතිඵල අපිට තියෙනවා. පළවෙනි වතාවට රන් පදක්කමක් ඔලිම්පික් වල අපි පැරා ඔලිම්පික් වල දින්න. ඒ නාම රාජපක්ෂ කරපු රොකට් සයන්ස් එක නෙවෙයි. ඒ ළමයා අවුරුදු ගාණක් කරපු පුහුණුවීම් කටයුතු වල උපරිම දක්ෂතාවය ගන්න පුළුවන් විදියට හරි වෙලාවට පීක් වෙන්න සිස්ටම් එක හැදුවා. එච්චරයි. මොකද සමහරලාට ලංකාවේ පර්සනල් බෙස්ට් යන්නේ
පිටරට ගියාම පර්සනල් බෙස්ට් එකව දුවන්න බැරි. එයාගේ පීක් එක ඉන්නේ නැත්නම් උපරිමයට එන්නේ ලංකාවේදී. බෑව අපි මැනේජ් කරොත් එයාට අපි කොන්ෆිඩන්ස් දුන්නොත් පර්සනල් බෙස්ට් එක අතන්ට ගන්න ප්ලෑන් කරොත් සමහර විට ඒ ළමයා පදක්කමකට යනවා. ඒ හින්දා මම හිතන්නේ අද ක්‍රීඩාවේ මේ වැඩපිළිවෙල වෙනවා. දැන් බංග්ලාදේශ වොලිබෝල් අපි ජයග්‍රහණය කරා. කාන්තා කණ්ඩායම 3 වෙනියට ආවා. අද මේ අපි කතා කරන වෙලාවත් අපි හොකි මේ ක්ලබ් ටීම් දෙකක් ඕමානේ සංචාරය කරනවා. අපි ෆ්‍රෙන්ඩ්ලි මැචස් වලට කණ්ඩායම් අද පිටරට යවනවා. අද 19 15 ක්‍රිකට් කණ්ඩායම් ඉතාමත් හොඳට ක්‍රීඩා කරනවා. ජාතික ක්‍රිකට් කණ්ඩායම මම බොහෝ දෙනෙක් කතා නොකරත් කාලයකට පස්සේ ICC එකේ රෑන්කින් වල සහ ICC එකේ අවෝඩ් වල ෆෝමැට් දෙකක ෂෝට් ලිස්ට් වෙච්ච අවසාන 3 දෙනාට ලංකාවේ දෙන්නෙක් ඉන්නවා. ෆෝමැට් තුනයි තියෙන්නේ. T20 51 ටෙස්ට් වලක් තියෙනවා, T20 වලක් තියෙනවා. අනිත් එක තමයි දිමුතුයි වනිදුයි. අනිත් එක තාම 50 over එක තමයි එළියට අවිලා නැහැ. හැබැයි ඒකම ජයග්‍රහණයක්. මතනේ අපි හිටපු තැන සාමයේ අවුරුද්දක් කමාරක් ඇතුළත අපි ආපු තැන දිහා බලනකොට ලොකු ප්‍රගතියක් තියෙනවා. හැබැයි මතක තියාගන්න ඕනේ මගේ ඉලක්කය ජාත්‍යන්තර ජයග්‍රහණය වෙන්නේ මිසක් ජාතික ජයග්‍රහණ නෙවෙයි. මම ක්‍රීඩාවේ ජාතික ජයග්‍රහණය කරන්න නාමල් රාජපක්ෂ ඕනේ නැහැ. ක්‍රීඩා අමාත්‍ය කෙනෙක් ඕනේ නැහැ. අමාත්‍යාංශයක් ඕනේ නැහැ. සහ ක්‍රීඩා අමාත්‍යාංශය කියන්නේ සුබසාධන අමාත්‍යාංශය නෙවෙයි. ක්‍රීඩා අමාත්‍යාංශය කියන්නේ ජාත්‍යන්තර ජයග්‍රහණ වලට දරුවෝ යොමු කිරීම සඳහා අවශ්‍ය ප්ලැට්ෆෝම් එක හදන එක සහ ජාත්‍යන්තර පදක්කම් දිනන එක. ඉතින් ඒකට අවශ්‍ය සහ ක්‍රියාශීලී දරු පරම්පරාවක් හදන එක. අපි ක්‍රියාශීලී දරුවෙක් පොඩි කාලේ හැදුවොත් මනෝජ් ඒ දරුවා අනිවාර්යෙන් හොඳ ඇත්ලීට් කෙනෙක් වෙනවා. හොඳ ක්‍රීඩකයෙක් වෙනවා. ඊට පස්සේ සිස්ටම් එකේ ට්‍රේනින් වලින් තමයි ආ පදක්ක චැම්පියන් කෙනෙක්ද නැද්ද කියලා තීන්දුව වෙන්නේ. ඉතින් අද ඒ සිස්ටම් එක අපි හදලා තියෙනවා. ඉතින් මට විශ්වාසයි 2032 වෙනකම් මේ සිස්ටම් එක දුවනවා. මේ 2032 මේක නතර වෙන්නේ නැහැ. මොකද හැම අවුරුදු දෙකකට සැරයක් මේ සිස්ටම් එක අප්ග්‍රේඩ් වෙනවා. අපි හදලා තියෙන විදියට. ඉතින් ඊළඟ එන ක්‍රීඩා අමාත්‍යවරයා කවුරු වුණත් ඔහුට ජයග්‍රහණ ටික ලබා ගන්න පුළුවන්. හොඳයි අපි වර්තමානයේ මේ ඇති වෙලා තියෙන දේශපාලන තත්ත්ව අලුත් අවුරුද්දකට අපි යන්නේ. ඉතින් ඊට කලින් විශේෂයෙන්ම තරුණයන් සම්බන්ධයෙන් ක්‍රීඩාව සම්බන්ධයෙන් විශේෂ ඇමතිතුමා නාමල් රාජපක්ෂ ඇමතිතුමත් එක්ක අපි අන්ලිමිටඩ් සංවාදයේ දුනේ. එමනම් අපි අන්ලිමිටඩ් අදට නිමා කරනවා. බොහොම ස්තුතියි ඇමතිතුමා අපේ ආරාධනෙට වැඩසටහනට සහභාගී වුණාට. බොහොම ස්තුතියි මනෝජ්. වගේම සියලු දෙනාටම ලබන්නා වූ අලුත් අවුරුද්ද සුබ අලුත් අවුරුද්දක් කියලා ප්‍රාර්ථනා කරනවා. අභියෝග තියෙයි. ඒ අභියෝග ජයග්‍රහණය කරගෙන අපි ඉස්සරහට යමු. අපිත් අන්ලිමිටඩ් අවසාන වැඩසටහන 2021 වසරේ ආයි අපි හම්බ වෙන්නේ 2022 ලබන නව වසර යහපත් සහ බලාපොරොත්තු පිරුණු බලාපොරොත්තු ඉටුවන නව වසරක් වෙන්න කියලා අපිත් ප්‍රාර්ථනා කරනවා. එhmenan අදට අන්ලිමිටඩ් තුලින් සමුගන්නවා ප්‍රාර්ථනාවේ සැමට සුබ රාත්‍රියක්. ආයුබෝවන්. Net FM Unlimited.